මණ්ඩලයේ ලංකාව පුරාම සිටින අයගෙන් මේ සම්පත්දායක පිරිස ඉතාම වැදගත් වෙනවා. මේ අවස්ථාවේදී ඉතාම ගෞරවයෙන් ආදරයෙන් මම චානක ගුරුතුමාව චානක නිරෝෂාන් ගුරුතුමාව පිළිගනු ලබනවා. හොඳයි චානක නිරෝෂාන් ගුරුතුමනි ඔබට අවස්ථාව එහෙමනම් වැඩ කටයුතු කරගෙන යන්න මෙතෙන් සිට. සියලු දෙනාම අනුග්‍රහය දක්වන්න. චානක සර් ඇහෙනවද? ඔව් සර් මාව ඇහෙනවා. පැහැදිලිව ඇහෙනව නේද අපේ හාමුදුරුවන් වහන්සේලාට මාව? ඇහෙනවා සර්. ඔව් සර් හරි. කොහොමද අපේ හාමුදුරනේ? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. ඇහෙනවා. හරි තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා මම මුලින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවේදී මම විශේෂයෙන්ම අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකේ විශේෂයෙන්ම වටිනාපා සෝමානන්ද නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අපේ සිංහල විෂය භාර අධ්‍යක්ෂක සර් මේ වෙලාවේ බොහොම ආදරෙන් සිහිපත් කරමින් මම වෙලාව වැඩිපුර ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පාඩමට සම්බන්ධ වෙමු. මොකද වහන්සේලා මීට කලින් බොහොම හරවත් දේශනාවකට ඇත්තටම සම්බන්ධ වුණා. වහන්සේලා ලොකු අත්දැකීමක් එකෙන් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපි ඉක්මනින්ම අපිට යෙදලා තියෙන මාතෘකාව සම්බන්ධයෙන් අපි අද කතා කරන්න බලමු. හරි. හරි. එතකොට අපේ හාමුදුරනේ අපිට අද නියම වෙලා තියෙන මාතෘකාව තමයි සාරාංශකරණය. එතකොට සාමාන්‍යයෙන් මේ සාරාංශකරණය කියන වචනය ගොඩක් වෙලාවට අපි ජීවිතේ ප්‍රායෝගිකව පාවිච්චි කරන දෙයක්. අපි ඒක දන්නේ නැති වුණාට අපි ඒක වැඩි හිතන්නේ නැති වුණාට මේ සාරාංශකරණය කියන වචනය අපේ හාමුදුරනේ අපි ගොඩක් වෙලාවට අපේ ප්‍රායෝගික ජීවිතය තුළ පාවිච්චි කරනවා. මොකද මම එහෙම කිව්වේ සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ඕනම දෙයක මොනවා හරි දෙයක් කරගෙන යද්දී අපි සිද්ධ කරන දෙයක් තමයි මේ අර පිරිමැස්ම කියන එක. අර පිරිමැස්ම කියලා කියන්නේ අවශ්‍ය දේවල් අපි ළඟට ගන්නවා. අනවශ්‍ය දේවල් මොකද අපේ හාමුදුරනේ කරන්නේ? අපි ඉවත් කළා දානවා. අපි බොමරුවම දිනවා කියලා හිතමුකෝ. ලස්සනට රටාවක් එහෙම දාලා බොමලුව ඇමදලා ඊට පස්සේ මොකද කරන්නේ? අර ඉතුරු වෙච්ච කුණු ටික ඔක්කොම ඒ අදාළ නියමිත තැනට ගෙහුම් දානවා. හැබැයි නැවත වතාවක් මොකද අපි කරන්නේ? ආයෙ හවස් වෙලා ආයෙත් පොළ වැටලා තිබුණොත් ওই ටික ආයෙ ලස්සනට අතු ගාලා ওই ටික ආයෙ විසි කළා දානවා. ආන්න බලන්න. ඔන්න ඕකට තමයි සාරාංශකරණය කියලා කියන්නේ. දානශාලාවේ උදේට දානෙ ගේනවා, දවල්ට දානෙ ගේනවා. එතකොට ওই දානෙ ගෙනාවට පස්සේ උදේ දානේ වනදලා ඉවරුනාම බොහෝම සල්පයක් ඉතින් ඉතුරු වෙනවා. ඔය භාජනවල තියෙන එළවලු මේ බත් නෑන්ජල ඔය ටික ඔක්කොම එකතු කළා ගමේ පන්සලේ වැඩියෙන්ම බලු කුක්කෝ ඉන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය කැම ටික එකට එකතු කරලා අර බල්ලු කුඩු කුඩු අපි අනලා දීලා අර ඉඳුල් භාජන ටික ඔක්කොම හොදලා දාලා අර ඉඳුල් භාජන ටික අලුත් භාජන විදිහට අපි දානශාලාවෙන් නැවත නමලා තියෙනවා. අන්න බලන්න. එතකොට අපි අවශ්‍ය විදිහට අපි දානේ වලදගත් අපේ කුසට අපි ආහාරයක් ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතුරු වෙච්ච ටික වැඩක් නැති ටික මොකද අපි කරන්නේ? අපි අයින් කරලා දානවා. ඔන්න බලන්න. දැන් සාමාන්‍යයෙන් අද සරලව ගන්න අපේ හාමුදුරනේ අපි හැම කෙනෙක්ම මාක්ස් එකක් අලඳිනවා. එතකොට මේ මාක්ස් එක අපි දාගෙන ඇවිල්ලා ඊට පස්සේ හොදනවා, ටික දවසක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මේක දැන් දැල් බැරිලා නිකන් මකුළු දැල වගේ. මෙහෙන් යන්තම් නහයේ මිහිල් දෙක පේනවා, දිව පේනවා, කට පේනවා. මොකද කරන්නේ? ඕක සම්පූර්ණයෙන් ගලවලා ඊට පස්සේ ඉවත් කරලා දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි අලුත් හොඳ ලක්ෂණ අලුත් මාක්ස් එකක් අපි ගන්නවා. අපේ හාමුදුරනේ සාරාංශකරණය කියලා කියන්නේ ඔන්න ඕක. ඔන්න බලන්න. එතකොට විභාගෙට විතරක් නෙමෙයි අපි ප්‍රායෝගික ජීවිතේදී අපි මොකද කරන්නේ? සාරාංශකරණය කියන එක හරි අපූර්වවට පාවිච්චි කරනවා. ඒ නිසා අපේ හාමුදුරනේ සාරාංශකරණය කියලා කියන්නේ මහා අමුතු දෙයක් එහෙම නෙමෙයි. පැහැදිලිවම 100%ක්ම ලකුණු 10ක් ගන්න පුළුවන්. හැමෝටම ලියන්න පුළුවන්. කටපාඩම් කරන්න ඕනේ නැති, වැඩිය හිතන්න ඕනි නැති, උද්දුත කටපාඩම් කරගෙන යන්න ඕනේ නැති. ඒ වගේම වෙන වෙන නිදසුන් කටපාඩම් කරගෙන යන්න ඕනේ නැති. බොහොම ලේසියෙන් ලකුණු 10ක් ගොඩ දා ගන්න පුළුවන්. හරි අපූර්ව ප්‍රශ්නයක් තමයි සාරාංශකරණය කියලා කියන්නේ. එතකොට අපේ හාමුදුරනේ අපි දන්නවා
සිංහල විෂයට අපිට ප්‍රශ්න පත්‍ර කීයක් හම්බ වෙනවද? 3යි. 3ක් හම්බ වෙනවා. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. පළවෙනි එක කියලා කිව්ව අපේ හාමුදුරනේ ව්‍යාකරණ. ඔව්. පළවෙනි එකේ පළවෙනි කොටස. අපි මේකට කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කියලානේ. මේකට අපිට කෙටි ප්‍රශ්න 40ක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ මේකම දෙවෙනි කොටසට. හරිනේ. ඕකට අපේ හාමුදුරනේ ප්‍රශ්න 5ක් හම්බ වෙනවා. ওই ප්‍රශ්න පහට අපිට ලකුණු ඔක්කොම කීයක් හම්බ වෙනවද? ලකුණු 80ක් හම්බ වෙනවා. ඔය ලකුණු 80න් අපේ හාමුදුරනේ ලකුණු 10ක්ම අපිට දෙන්නේ මෙන්න මේ මාතෘකාවෙන්. ඕන බලන්න. එතකොට අපි C1කට ගිහිල්ලා අපිට B1කට යන ලකුණු 10යි නම් මදි උනේ සාරාංශකරණේ හරියට ගොඩ දාගත්ත මොකද කරන්නේ? අපිට පුළුවන් වෙනවා ඒ ලකුණු 10 මේකෙන් ගන්න. ඊට පස්සේ අනිත් එක තමයි B1 ඉඳලා අපිට ඒකට යන ලකුණු බොහොම අඩු ප්‍රමාණයක් මදි වුණා නම් එහෙනම් ඒකත් අපිට බොහොම උපකාරී වෙනවා අපේ හැමදෙරෝනේ මේ සාරාංශකරණයෙන් මේ ගන්න ලකුණු 10. ඒ නිසා හොඳට මතක තියාගන්න විභාගෙ ලියන හැමෝටම ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් හරිම සරල ලස්සන මාතෘකාවක් තමයි සාරාංශකරණය කියන්නේ. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අද අපේ මාතෘකාව පිළිබඳව කතා කරන්න යන. ඉතින් ඒ නිසා ඔබ වහන්සේලා බොහෝම සාවධානව මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හරි. අපිට මුලින්ම එන ප්‍රශ්නේ තමයි අපේ හාමුදුරනේ Sir, excuse me. ඔව් කියන්නකො අපේ හාමුදුරනේ. Sir, ඔය නෝට් ටික අපේ group එකට දානවද sir? ඔව් සියල්ලම දානවා. අපේ අර සිංහල කියන එකටද? සර් ගෲප් එකේ නම මොකක්ද? අපේ හාමුදුරනේ මම සියල්ලම අවසානයේදී සඳහන් කරන්න. අපේ සරුත් ඉන්නවනේ සරුත් සම්බන්ධ වෙයි. අපි ඒ සියල්ලම අවසානයේ සඳහන් කරන්නම්. අපි දැනට පාඩමට අවධානය යොමු කරමු කොහොමද? හරි. එතකොට අපේ හාමුදුරනේ ඔන්න දැන් අපිට ඉස්සෙල්ලා වෙන ගැටලුව තමයි මොකද්ද මේ සාරාංශකරණය කියන්නේ කියන එක. අපි බලමුකෝ සාමාන්‍යයෙන් අපි දැන් ඔය ප්‍රශ්න පත්‍රවල උත්තර ලියන සාරාංශකරණයට අපි මොන වගේ එකක්ද කියන්නේ කියලා. උඹ මොකටද මේකට ආවේ? හරි. ඔන්න බලන්න අපිට ඉස්සලාම එන එක. මොකද්ද සාරාංශයක් කියලා කියන්නේ? යම් පාඨයක, දේශනයක, ප්‍රකාශනයක, ප්‍රවෘත්තියක අන්තර්ගතය සංක්ෂිප්තව දැක්වීම. මට එක හාමුදුරුවනමක් කියන්න බලන්න මොකද්ද මේ සංක්ෂිප්තව කියන වචනේ තේරුම මොකක්ද කියලා? කෙටි කර දැක්වීම. බොහොම හොඳයි. කෙටි කිරීම. එතකොට යම් පාඨයක් වෙන්න පුළුවනි, යම් දේශනයක් වෙන්න පුළුවනි, යම් ප්‍රකාශනයක් වෙන්න පුළුවනි, යම් ප්‍රවෘත්තියක් වෙන්න පුළුවනි. එතකොට ආන්න ඒ සියල්ලගෙම තියෙන අන්තර්ගතය අපේ හාමුදුරනේ මොකද්ද කරන්නේ? අපි සංක්ෂිප්තව ඉදිරිපත් කිරීම තමයි මේ සාරාංශයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි මේක තව පොඩ්ඩක් සරලව කතා කරොත් එහෙම. සරලව කිව්වොත් මොකද්ද මේක ඇත්තටම? අර්ථයට හානියක් නොකර අදහස කෙටියෙන් දැක්වීම. අර්ථයට හානියක් නොකර මයික් ටික අපි ඕෆ් කරගමු නේද? සරලවම කිව්වොත් මොකද්ද? අර්ථයට හානියක් නොකර අදහස කෙටියෙන් දැක්වීම. මොකද්ද මේ අර්ථයට හානියක් නොකර කියලා කියන්නේ? අපි යන්කො පොඩ්ඩක් බෝඩ් එක පැත්තට. දැන් මෙහෙම හිතන්නකෝ අපේ ආම්දුරු. දැන් සාමාන්‍යයෙන් ඔබ වහන්සේලා අහලා තියෙනවා අර මැක්කාගේ කතාව. මම කතාව කියන්නේ නැහැ ඔබ වහන්සේලා දන්නවා ඒක. මැක්කාගේ කතාව. එතකොට මේ මැක්කාගේ කතාවේදී අපිට හමු වෙන මේ පොඩි කොල්ලා ලියාගෙන ආපු රචනාවේ මාතෘකාව මොකද වුණත් එයා හැම වෙලේම අවසන් කරන්නේ මොකක් කියලාද? කොහෙන්ද අවසන් කරලා තියෙන්නේ? මැක්කාගේ. එයා හැම වෙලේම අවසන් කරලා තියෙන්නේ මැක්කාගේ. එතකොට අපි හොඳට මතක තියාගන්න ඕනි අපිට දෙන සාරාංශයේදී අපි හාමුදුරුවනේ දීලා තියෙන ඡේදයෙන් කියවෙන්නේ බල්ලෙක් ගැන නම් එහෙම ඉන්නේ නෑ. මම මේ උදාහරණයකට ගත්තේ හොඳේ. බල්ලෙක් ගැන නම්
අපි බල්ලගේ වලිගේ බල්ලගේ මැක්ක ගැන මෙතන ලියලා හරියන්නේ නැහැ. හරිද මං කියපු දේ? එතකොට මුලින් දීලා තියෙන අදහස මුලින් දීලා තියෙන අර්ථය ඒ විදිහටම මෙතන එන්න ඕනි. හැබැයි මේකේ තියෙන විශේෂත්වය මොකද්ද? මේක කෙටි කරන්න ඕනි. මේක කෙටි කරොත් තමයි මේක සාරාංශයක් වෙන්නේ. ඕන්න බලන්න. මේක සාරාංශයක් බවට පත් වෙන්නේ මේක කෙටි කරොත්. දැන් හිතන්නකො මෙහෙම ඔබ වහන්සේලා ඕනි කෙනෙක් දන්නවා අටපිරිකරේ. අටපිරිකරේ තනිපට සිවුර, දෙපට සිවුර, අඳන කඩය, පෙරහන් කඩය, ඉන්න පටිය, පාත්තය, දැලිපිය, නේද? ඉදිකටු නූල් ඔය හැමදේම තියෙනවනේ අටපිරිකරේ, අෂ්ට පරිස්කාරේ. එතකොට ඔය අටපිරිකරේ තියෙන කොටස් 8 වෙන කරන්න පුළුවන්. හරිද? හරි. ඔය කොටස් 8 වෙන් කරත් අපි ඕක හදනවා අන්තිමටම එකට එකතු කරලා. මොකක් කියලාද අපි ඒකට කියන්නේ? අපි ඒකට කියනවා අටපිරිකරක් කියලා. හැබැයි මේක ආයේ කල්ලා බැලුවොත් එහෙම මේ තියෙන කොටස් 8ට හානියක් වෙලා තියෙනවද? නෑ, හානියක් වෙලා නෑ. ඒ ටිකේ විදිහටම තියෙනවා අපේ හැමතුනේ. ඒ ටිකේ කිසිම වෙනසක් නෑ. ආනේ බණේ නිසා සාරාංශය කරන්න දුන්න මුල් ඡේදයේ තියෙන අදහස මෙතනින් පෙන්වන්න ඕනි. ඒ නිසා තමයි කිව්වේ සාරාංශයක් කියලා කියන්නේ සරලවම කිව්වොත් මොකද්ද? අර්ථයට හානියක් නොවනසේ කෙටි කිරීම. අන්න හරි. අර්ථයට හානියක් නොවනසේ අදහස කෙටියෙන් දැක්වීමට තමයි අපේ හැමතුනේ සාරාංශයක් කියන්නේ කියලා. දැන් ඔය මේ දවස්වල හරියට මිනිස්සු මැරෙන එක ගැන කියනවා. දැන් ඊමට මතකයි 200 ගණන්ක්ද කොහෙද මැරලා තිබුණා. කොයිට කලින් 100 ගණන් ඔහොම ඉතින් ඇත්තරම හරිම සෝචනීය විදිහට අද සමාජයේ මේ මිනිස්සු මැරෙනවා අපේ හැමතුනේ. එතකොට මේ සම්පූර්ණයෙන්ම ගම්බා දිස්ත්‍රික්කෙ මෙච්චර මැරුණා, කොළඹ දිස්ත්‍රික්කෙ මෙච්චර මැරුණා, කළුතර දිස්ත්‍රික්කෙ මෙච්චර මැරුණා, රත්නපුර දිස්ත්‍රික්කෙ මෙච්චර මැරුණා, ඊට පස්සේ වවුනියාව දිස්ත්‍රික්කෙ මෙච්චර මැරුණා, අනුරාධපුරේ මෙච්චර මැරුණා, මාතලේ මෙච්චර මැරුණා, දඹුල්ලේ මෙච්චර මේ නුවරින් මෙච්චර මැරුණා, මාතලේ මෙච්චර මැරුණා, අම්පාරේ මෙච්චර මැරුණා කිය මොකද කරන්නේ? ඔය ටික එකට එකතු කරලා නෙමෙයිද අපිට දෙන්නේ? ඔය ටික එකට එකතු කරලා නෙමෙයිද අපිට දෙන්නේ? ඔව් සම්පූර්ණයෙන්ම ලොකු විස්තරයක් එකට කැටි කරලා ප්‍රධාන අදහස විතරයි අපිට දෙන්නේ. ඔය ක්‍රමය අපේ හාමුදුරනේ ප්‍රවෘත්ති බලනකොට මුල් ටිකේදී අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රවෘත්තියේදී කියනවානේ හොඳයි එහෙනම් අපි මේ වෙලාවේදී සිරස්තල වෙත අවධානය යොමු කරමු කියලා. මොකද කරන්නේ? වචන දෙක තුනේ මාතෘකාව වලට අපේ හාමුදුරනේ ප්‍රවෘත්ති කියාගෙන යනවා. ඒ කියන සිරස්තලයේ තමයි එහෙනම් අපි දැන් සවිස්තරාත්මක ප්‍රවෘත්ති විමසා බලමු කියලා. මොකද කරන්නේ? අර කිතියෙන් කියපු සිරස්තල ටික මොකද කරලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම ප්‍රවෘත්තිය දිගට දිගේ කියාගෙන යනවා. හරි. අපි පුංචි උදාහරණයක් බලමුකෝ ඒ ගමන්ම. දැන් බලන්න මොකද උනේ ඉස්සල්ලාම ප්‍රවෘත්ති කියපු නැන්දයි මාමයි දෙන්නත් එක්ක ඔන්න ලංකාවේ තැන් වල වෙච්ච සිද්ධි ටිකක් ඔන්න කෙටියෙන් අපිට කියාගෙන ගියා. හරිද? එතකොට ඔය කෙටි කරලා කියපු ටික නෙමෙයි බලන්නකො පයතේසේ දිගාරින්නේ. අපි යංගො පළවෙනි එකට විතරක් නැත්තම් අපිට ප්‍රවෘත්ති විතරයි දිග ගන්න වෙන්නේ. සර් චුට්ටක් ඒ සද්ද වැඩි කරන්න ඕනේ.
දූෂණ චෝදනා විමර්ශන කුෂ්‍ය සම්බන්ධ නව පාඩම් සමග දූෂණයේ ක්‍රියාමාර්ග කඩන කරනව එහි අධ්‍යක්ෂකව ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා පවසනවා. ඔය පිටසට හස්පල්ලේ ඉතින් අල්ප දූෂණයේ ජනතා මුගලන් විවාද එක්සත්තාගේ විශේෂඥ කතාවක් දූෂණයේ ක්‍රියාකරන ලෝක ප්‍රවෘත්තියන් විශේෂඥවරුන්ගේ සහභාගීත්වයෙන් ඉංග්‍රීසියේ ජකාර්තා නදී සමුද්‍ර මුල්වන්ට පැතුමේ 2012 වසරේදී කොළඹ දෙහිද සමුද්‍ර රටවල් කිහිපයකදී ඥාන එකසදියා දූෂණයේ ආයතන ශක්තිමත් කිරීම මෙහි අන්තයි. අවසාන වතාවට අපේ නීති සංශෝධනය වුණේ 1994. ඒ යනවා මේ අවුරුදු 25 කිසි නීතියක් සංශෝධනය වෙලා නැහැ. දැන් ඒ නිසා අපිට මාගේ අනුමැතිය දීලා මේ නීතිය ඔක්කොම සංශෝධනය කරනවා. මේ නීති සංශෝධනය කරද්දී අපිට මහා ජනතාවගේ අදහස් ගන්න විශේෂයෙන්ම අපිට දැන් අවස්ථාව දීලා තියෙනවා. ඒක අපි ඉතින් හදනවා. ඔබතුමාලා දන්නා ත්‍රිකෝණ විනිශ්චය මණ්ඩලය පිළිවෙල අඩු භාග විදියට නැටපත් නීති හදලා ඒක ගන්නවා. ඒ වගේම දේශමානය අපි ආර්ථික සම්මත කරලා නීතිය මේ මාසේ දූෂණ අඩු අපේ මහා අධිකරණය දාන්න පුළුවන්. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සහ වෙන සාක්ෂි මතලදීලා අවරට බලයක් තමයි නැහැ. ඒක මගහරින්න දැන් සංශෝධනය හදලා ආර්ථික ඒක සමතුලිතව තේම ඒ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් භාවිතේ සාක්ෂි මතලදීලා අපිට නඩු දාන්න බලය හම්බ. අපේ තියෙන ගවන් මාර්ගය මේකේ මට වැඩි කරන්න පුළුවන් මේ නීති සම්මතව. මට ආපේ ජනාධිපති පරීක්ෂණ කියනවා මගේ ආධාරය තුනදී අපුලුවන් ප්‍රසාරණ නැති අනුමත ප්‍රොෆෙසර්ස්තාන්ට එන්නේ ඒ විදිහට අපි මොකක්ද පැත්තේ වගේ මාර්ගය ජනතාවගේ පැත්තේ ඒක සාක්ෂාත් කරගෙන කොහොමද කාර්යය කැයිද කියන තරවලි මට ඉවසි සහදේ ඔබතුමාලා දැන් මේ අවුරුද්ද කියන ගමන් මම ඒක වචනයක් කියවන්න කතා කරේ නැහැ. කතා කරන්නේ නැත්නම් ඔක්කොම අවශ්‍ය පදනම් දාන්න. හරි. එතකොට දැන් ඕන්න අපි ප්‍රවෘත්තියක් බලුවා. හරිද? එතකොට දැන් ওই ප්‍රවෘත්තියට සම්පූර්ණයෙන් අපිට පැහැදිලිව පේන්නේ මොකක්ද අපේ හඳුරන්නේ? අර මුලින්ම කියපු කෙටියෙන් කියපු ටික විස්තර කළා ඉදිරිපත් කරා. අපේ හඳුරන්නේ සාරාංශයක් කියලා කියන්නේ ඔන්න ඕකට. එතකොට අපි විස්තර කළා දීලා තියෙන මහා ලොකු දෙයක් මොකද අපි කරන්නේ? සම්පූර්ණයෙන්ම අපි කෙටි කරලා ඉදිරිපත් කරනවා. දැන් අපි හිතමු 60 පැත්තට හැමදාම වහිනවා. එතකොට 60 පැත්තට වහිනවා, රතපුරට වහිනවා, මේ හැමතැනම වහිනවා සාමාන්‍ය. වහින්න ගත්තට පස්සේ ආයින් නැති වෙන්න වහිනවා. ඒක අපි දන්නවනේ. එතකොට බැරි වෙලා හරි අපි හිතමු රත්තරපුරේට වැස්සයි කියලා. රත්තරපුරේට වැස්සට පස්සේ මොකද වෙන්නේ? දැන් ප්‍රවෘත්ති වල කියන්නේ කොහොමද? රත්තරපුරේට අද අධික වර්ෂ. නැත්නම් අදත් අධික වැසි. එච්චරයි කියන්නේ. ඊපස්සේ මොකද කරන්නේ? කළුගඟ උතුරපු හැටි. ඊට පස්සේ කළුගඟේ බාධක නනා හිටපු මිනිස්සු වතුරේ ගහගෙන ගිහින් මැරිච්ච හැටි. ඊට පස්සේ මොකද්ද මේ වැලි කොට දාගන්න බැරි වෙච්ච හැටි, මාළු වල්ලන්න බැරි වෙච්ච හැටි, මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් වහලවල් උඩින් වතුර ගලාගෙන ගිය හැටි. මේ හැමදේම කියන්නේ ඊට පස්සේ ඇයි ඒ කෙටියෙන් සාරාංශ කෙටියෙන් ශීර්ෂ පාඩක පුවත් සිරස්තර ඉදිරිපත් කළා. ඊට පස්සේ තමයි සම්පූර්ණ විස්තරය දෙන්නේ. එතකොට සාරාංශයක් තුලින් කරන්නේ ඊක අනිත් පැත්ත හරවනවා. මොකද කරන්නේ? සාරාංශයක් තුලින් කරන්නේ මේක සම්පූර්ණයෙන්ම අපේ ආන්දරනේ අනිත් පැත්ත හරවනවා. එතකොට අනිත් පැත්ත හරවලා හරි කොහොම හරි කමන්නේ නැද්ද ඊයේ කියලා මේක ලියා ගන්න පුළුවන් වුණොත් කොහොමද මේකට අපිට ලකුණු හම්බෙන්නේ? අපි දැන් අවධානය යොමු කරන්න හදන්නේ අන්න ඒකට. පළවෙනි එක අන්තර්ගතය. එකනම මයික් එක ඔන් කළා මාත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද්ද අපේ හාමුදුරනේ අන්තර්ගතය කියලා කියන්නේ? ඇතුළත් වන දේ. හරියට හොඳයි. ඔව්. ඇතුළත් වන දේ. සාරාංශයේ තුලට ඇතුළත් වෙන දේ. එතකොට සාමාන්‍යයෙන් අපිට දීලා තියෙන්නේ කොස්කා ගැන අපි දෙල් ගහ ගැන ලියලා හරියන්නේ නැහැ. සාරාංශය ලියන්න කියලා දීලා තියෙන ඡේදය ඇතුලේ තියෙන කොස්කා ගැන නම් සාරාංශය ලියලා ඉවරනකොට ඒක ඇතුලේ දෙල් ගහක් ගැන කියන්න බෑ. කොස් නම් කොස්ම තියෙනවනේ, දෙල් නම් දෙල්ම තියෙන්න ඕනේ. පැහැදිලිනේ? ඒ නිසා අපේ හඳුන්නේ සාරාංශය තුලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය කියන අන්තර්ගතය තුලින්. අන්තර්ගතයට අනිවාර්යෙන් අපිට ලකුණු කීයක් හම්බ වෙනවද? එතකොට ලකුණු 6ක් හම්බ වෙනවා. ඊළඟට දෙවෙනි එක. දෙවෙනි එක තමයි ආමතුනේ අපි ගොඩාක්ම අවධානය යොමු කරන්න ඕනේ. මොකද ලකුණු 2යි කියලා අපිට දැනෙන්නේ නැහැ ඒක. අයියෝ ලකුණු 2ක්ද? හැබැයි භාෂාවාරිකට භාවිත කරේ නැත්තම් මොකක්ද වෙන්නේ? ওই ලකුණු දෙකට සදාසොත් එහෙම වුණොත් මොකද වෙන්නේ? ওই ලකුණු දෙකට අපිට නැති. ඒ නිසා අපේ හඳුරන්නේ භාෂා භාවිතය කියලා කියන්නේ හරියට උක්ත ආඛ්‍යාතේ අපි නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි සරලව ගත්තොත් මම කිව්වොත් මේ කියනවා, අපි කිව්වොත් මූ කියනවා. කොහොමනේ අපි සරලව ගන්න. එතකොට උක්තයට අනුව අනිවාර්යෙන් සාරාංශකරණයේදී වාක්‍යවල ආඛ්‍යාතයට ලැබිය යුතුයි. තේරුණානේ? ඒ නිසා අපි විස්තර කළ ඉස්සරහට කතා කරනවා. මම ඔය කෙටියෙන් කියන්නේ. එතකොට භාෂා භාවිතයට අනිවාර්යෙන් අපිට ලකුණු කීයක් හම්බ වෙනවද? එතකොට ලකුණු
දෙකක් හම්බ වෙනවා. ඊළඟට තමයි අපේ හඳුනේ ශෛලියට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඔව් ශෛලියට අන්න හරි. ශෛලියට ලකුණු දෙකක් අපිට හම්බ වෙනවා. මොකද්ද මේ ශෛලිය කියලා කියන්නේ? සාරාංශයක තිබිය යුතු ක්‍රමයක් ලියන ආකාරය. ලියන ආකාරය. ලියන ආකාරය කියන එක මම තව චුට්ටක් මෙන්න මෙහෙම විස්තර කරන්නම්කෝ. දැන් මට මතක විදිහට 2000 ගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්දේ ඔබ වහන්සේලාට ඡේද දෙකක් වගේ දීලා තිබුණා සාරාංශගත කරන ප්‍රශ්නේදී. අපි හිතුව මේක තමයි දැන් ඔන්න ප්‍රශ්න පත්‍රය. මේක තමයි අපිට දීලා තියෙන මුල්ම ඡේදේ. මේක තමයි අපිට දීලා තියෙන දෙවෙනි ඡේදේ කියලා අපි හිතමුකෝ. ඇදිලිනේ පේනවනේ. මේක තමයි පළවෙනි ඡේදේ, මේක තමයි දෙවෙනි ඡේදේ. එතකොට මේ පළවෙනි ඡේදයක් විදිහට දුන්නකොට සහ දෙවෙනි ඡේදයක් විදිහට දුන්නකොට සහ අපි අංක වලින් ගත්තොත් මේ මෙතන 1යි මෙතන 1යි මේ දෙක එකට එක්ක උගරපුවම කීයද? 2යිනේ. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි සාරාංශගත කරනකොට මෙතන ඡේද 1ක් නෙමෙයි 2ක් නෙමෙයි 3ක් නෙමෙයි 4ක් දුන්නත් සාරාංශයක ශෛලිය තමයි මොකද්ද? එක ඡේදයකින් ලියා දැක්විය යුතුයි. පැහැදිලි මං කියන එක එකම ඡේදයකින් ලියා දැක්විය යුතු ඕන බානේ. නිසා අපේ හඳුරන්නේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට වෙනමම සඳහන් කරලා තියෙනවා රචනාව තනි ඡේදයකින් ලියා නැත්නම් එක ලකුණක් අඩු කරන්න. ඔන්න අපරාධ. ඊයකේ නම් ඒකට යන එක ලකුණ එනම් මදි උනේ. සමහර විට මේකෙන් තමයි අපිට අවුල් ගිහිල්ලා තියෙන්නේ. රචනාවේදී ඡේද කඩනවන්නේ නේද? ඡේද කඩන්නේ නැහැ. අන්න ඒක තමයි ඡේද කඩන්නේ නැහැ. ඡේද කඩන්නේ නැහැ අපි තනි. ඕ ආයි පොඩ්ඩක් ඒක පොඩ්ඩක් චූට්ටක් පැහැදිලි කරන්න පුළුවන් සර්. හරි අපේ ආන්දරේ. මෙහෙමයි දැන් අපි සාරාංශකරණයේදී අපිට දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ තියෙනවනේ. උදාහරණ ඉස්සරහට පෙන්නනවා. දැනට මේ මතක තියාගන්නකො. එතකොට මේ දීලා තියෙන ඡේද දෙකක් කියලා හිතන්නකො අපිට පේපරේට. මේ තියෙන ප්‍රශ්න පත්‍රය කියලා හිතන්නකො. මේ ප්‍රශ්න පත්‍රයේ අපිට ඡේද දෙකක් දීලා තියෙනවා. ওই ඡේද දෙකම අපි සාරාංශ කරන්න ඕනේ. ওই ඡේද දෙකම සාරාංශ කරාට පස්සේ උත්තර පත්‍රයේ මේ වගේ ඡේද දෙකක් තියෙන්න බෑ. අනිවාර්යෙන් තියෙන්න ඕනි ඡේද එකයි. ඒකට තමයි කිව්වේ රචනාවේ ශෛලීය කියලා. පැහැදිලි නේද? ඒකට තමයි කිව්වේ රචනාවේ ශෛලිය කියලා. ඒ නිසා මේක උගක් වෙලාවට අපේ හඳුරු වරද්දන්න උත්සාහ කරනවා. මොකද විතර ඡේද දෙකක් දීලා තියෙනවා. එහෙනම් මේ ඡේද දෙක මේක වෙනමම සාරාංශ කරනවා 1යි කියලා. මේක වෙනමම සාරාංශ කරනවා 2යි. එහෙමනොත් එහෙම වදිනවා. එහෙමනොත් එහෙම වදින නිසා ලකුණු අපේ හඳුරන්නේ එන්න අඩු වෙනවා. ඒ නිසා එහෙම අඩු කරගන්න එපා. හොඳ මතක තියාගන්න. සාරාංශ කිරීමේදී අපිට ඡේද 1ක් 2ක් 3ක් 4ක් දුන්නත් අපේ උත්තරේ අපි ලියනකොට ලියන්නේ ඡේද 1ක් විදියට. ඒක තමයි සාරාංශයේ ශෛලිය කියලා කිව්වේ. අපි තව ටිකක් ඉස්සරහට යන්කෝ බලන්න මෙහෙම. එතකොට ඔය විදිහට 6යි 2යි 8යි 8යි 2යි කීයද? 10ක් අපිට 10යි සර්. හරි. දැන් ඊට පස්සේ ඔන්න බලන්න. දැන් අපි කල්පනා කරේ දැන් මේ ලකුණු පන්තිය කියලා. මයික් එකක් ඔන්න වෙලා. හරි. එතකොට ඔන්න දැන් අපි බලනවා ලකුණු ගන්න විදිහනේ දැන් ඔය අපි බැලුවේ. මේ අන්තර්ගතයට 6යි භාෂා භාවිතයට 2යි ශෛලියට 2යි 2යි 4යි 4යි අර 6යි 10යි කියලා ඔන්න දැන් අපි ඉන්නේ ගැම්මෙන් ඉන්නවා දැන්. හැබැයි අපේ හොම්බයකටයි බොම්බයි මොට්ටයි කරගන්නේ කොයි වෙලාවෙද ලකුණු අඩු වෙන ක්‍රමය අපි දැනගත්තේ නැත්තම්. ඕනම දෙයක ලකුණු අඩු වෙන ක්‍රමය අපි බලා ගන්න ඕනේ. ලකුණු ගන්න ක්‍රමය ලකුණු ගන්න ක්‍රමය අපිට නිකම්ම හදා ගන්න පුළුවන්. අපෙන් අඩු වෙන තැන් ටික හදාගත්තොත් දැන් 100%ම සාර්ථක වෙනවා මොකද්ද වෙන්න ඕනේ? 99%ක්ම වරදින්න ඕනේ කියනවනේ. එතකොට 99ක් වරදිනවා කියලා දැනගත්තට පස්සේ නේද දෙයියනේ 100 වෙනි එක හරියනවා කියන්නේ. අනේ නිසා අපේ ආන්දරනේ ලකුණු අඩු වෙන්නේ කොහොමද කියලා අපි දැනගත්තොත් හරියට අපිට පුළුවන් ඒ අවස්ථාවෙන් මග හැරලා අපිට යන්න. එහෙම නැතුනොත් එහෙම අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? අඬාගෙන දොඩාගෙන ඉන්න. හරි. අපි යනවා මෙහෙම. පළවෙනි කාරණාව ලකුණු අඩු වෙන්න. ඡේදය හරියට කියවන්නේ නැතුව ලියුවොත්. දැන් ඔය පාඩම් කරන්න තියෙන දවස්වල මේ කියෝ ඉඳලා සාරාංශකරණය කරන්න දීපු ඡේදේවත් හරියට කියව ගන්න බැරුව ලියන්න ගියොත් එහෙමනම් sorry.com තමයි. ඇයි මං එහෙම කිව්වේ? ඇයි මොකද්ද ලියන්නේ එහෙම උණු? සාරාංශකරණය කරන්න දීලා තියෙන ඡේදය හරියට කියවන්න නැතුව ලියන්න පුළුවන්ද අපිට? ලියන්න බෑනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් හොඳට කියවන්න ඕනේ. ඒ නිසා ලකුණු අඩු වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි අපේ හාමුදුරනේ ඡේදය කියවන්නේ නැති එක.
දැන් ප්‍රශ්නයක් ඒ කී පාරක් කියවන්න ඕනිද? මං ඉස්සරහදී ඒක කියන්න. අපි යනවා දෙවෙනි කාරණාවට. දෙවෙනි එක තමයි අපේ ආම්දුනේ නිවැරදි අන්තර්ගතයක් නැති විට. අර මේ ඡේද දෙකේම දීලා තියෙන කරුණු වල යම් අදහසක් මෙතන තියෙන්න ඕන. සිරීපාදේ ජීවිතයට ගිය නැති මිනිස්සුන්ට සිරීපාදේ ගැන විස්තරයක් කරන්න මට පුළුවන් වෙන්න ඕනේ. හරිද? මම කියනවා නල්ලතන්නියට යනවා. ඊට පස්සේ ඉදිකටු පහන මෙහෙම තියෙනවා. ඊතන ඉඳන් මෙහෙම ලස්සනට තියෙනවා. ඊට පස්සේ ඊතන ඉඳන් පඩිපෙළවල් මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගියහම පළෑහෙන ප්‍රපාතයක් පේනවා. මාර ලස්සනයි. මීදුමින් ඇහිලා උදේ පාන්දර වෙලාවට එහෙම පාර පේන්නේ තරම් මෙහෙම කියලා ජීවිතේට සිරීපාදේ නොගිය කෙනෙකුට මම හරිම ලස්සනට කියන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න ඒ අහපු කෙනා කවරේ දවසක සිරීපාදේ යනකොට අම්මට සිරියා අචානකස කියපු මීදුම මේ මෙතන තියෙනවා. මේන් හරි ඉදිකටු පහන එක තියෙනවා. කියලා යාර හරි අපූර්ව විදිහට ඒක බලන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැලුවේ නැත්තම් මොකද වෙන්නේ? මම අසාර්ථකයි. එහෙනම් සරලවම කිව්වොත් සාරාංශික අසාර්ථකයි. සිරීපාදේ නොගිය කෙනෙකුට සිරීපාදේ ගැන මට විස්තරයක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි මේ විස්තරය කිව්වට පස්සේ ඒක අහගෙන ඉන්න කෙනා මොකද කරන්න ඕනි? සිරීපාදේ යනකොට යාට දැනෙන්න ඕනේ ආ මේ අර අහවරා ඉදා කියපු ටික මේ තියෙන්නේ කියලා. අන්න ඒ වගේ හොඳට මතක තියාගන්න සාරාංශයේදී පළවෙනි ඡේදේ දෙවෙනි ඡේදේ මේ හැම ඡේදයකම තියෙන ප්‍රධාන කරුණු ටික මේකේ අන්තර්ගත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ හඳුනේ සරලව කිව්වොත් මේ යට තියෙන පුංචි ඡේද කියවුවොත් මේ උඩ ඡේද දෙකේ තියෙන ටික ගැන යම් අවබෝධයක් අඩුම තරමේ 99%ක්වත් එන්න ඕනේ. ඒකට තමයි අන්තර්ගතය කියලා කියන්නේ. ඒ නිසා නිවැරදි අන්තර්ගතයක් නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ලකුණු හරියටම භාෂාව භාවිත කළේ නැත්තම්. හරියටම භාෂාව භාවිත කළේ නැත්තම් කියන්නේ හොඳට මතක තියාගන්න මම වෙනත් කාරණාවක් උතට සම්බන්ධ කරගන්න අපේ හාමුදුරනේ සංදි ටික සමාස ටික ඊට පස්සේ අක්ෂර වින්‍යාස ටික නානලාල් ભેදය මේ හැම දෙයක්ම අපේ හාමුදුරනේ සාරාංශයට ඕනි වෙනවා. හරිද මම කියන එක? ඒව ගැන හරියට අවබෝධයක් නැත්නම් සාරාංශ කරන්න බෑ. ඇයි? වචන දැන් හිතන්නකෝ මෙහෙම මම පුංචි උදාහරණයක් කියන්නකෝ. ඒක මම දැන් හිතමුකෝ සාමාන්‍යයෙන් අපි ලියාගෙන යන සාරාංශයට අපේ හාමුදුරනේ අපිට ලියන්න කියලා තියෙන්නේ වචන 40ක් කියලා හිතන්නකෝ. පහත දක්වන ඡේදය වචන 40කින් පමණ සාරාංශ කරලා ලියන්න. හරිද? දැන් ඔන්න ඔය 40 සාමාන්‍යයෙන් ඉතින් 39 41 වගේ වුණාට ඉතින් එච්චර ලොකු කේස් එකක් නැහැ. හැබැයි ඉතින් අපි ඇයි අපේ අභිමානය නැති කරගන්නේ? අපිට 40යි නම් ලියන්න කියලා තියෙන්නේ අපි මොකටද 41ක් ලියන්න යන්නේ? ඇයි අපි මොකටද දෙකක් අඩු කරලා 39ක් ලියන්න යන්නේ? අපිට පුළුවන්කම තියෙන්න ඕනේ බොහෝමත්ම අභිමාණයෙන් 40ක් ලියලා ලකුණු ගන්න. නේද? 40ක් ලියලා ලකුණු ගන්න පුළුවන්කම තියෙන්න බෑ. ඒකනේ අපි පූර්ව සූදානම කියලා කියන්නේ. ඒක තමයි පූර්ව සූදානම කියලා කියන්නේ. එතකොට මේන්න මේ 40 අපි යාගෙන යද්දී අපිට එනවා 41ක්. දැන් අර චිත්‍රපටියක තියෙන චිත්‍රපටියක පොඩි විකට කැලක් තියෙන්නේ. අර බීතර දෙකක් කොල්ලෙකුට ගේන්න කියලා සල්ලි දෙනවා. ඌ ගිහිල්ලා ඊට පස්සේ බීතර දෙකක් ගේනවා. ඊට පස්සේ හැබැයි ඌ ගාව තියෙන එක බීතරයයි. ඊට පස්සේ බීතර දෙකම ගේන්න කියපු කෙනා අහනවා කෝ බීතර දෙක කියලා. ඊට පස්සේ මේ තියෙන එක එකක් පෙන්නනවා. කෝ අනික කියලා අපන් ඒක තමයි මේක කියනවා. මූ මොකක්ද ඇත්තටම කරේ? එකක් බෙව්වා. එකක් කඩලා බෙව්වා. අන්තිමට කුකුල් පැටිය එළියට එනවා. හරිද? එතකොට කෝනික කියලා අපන් ඒක තමයි මේක කියලා කියන. හොම්බර දෙකක් අයින හිතෙනවනේ තින් නේද? ඇයි දැන් මේ මොකද්ද මේ කියන්නේ? හරි. එතකොට අපි ආන්දරුනේ අපි සාරාංශයක් ලියද්දිත් හොඳට මතක තියාගන්න අපිට බැරි වෙලා හරි 40 සීමාවෙන් පණින්න එනවා. අපි 41ක් ලියනවා. 41ක් අවුලක් නැහැ කියලා කිව්වා ඉදා සර්. මට 42ක් ආවා. දැන් මොකද කරන්නේ? ඔන්න දැන් ටිකක් සතුටකට පයින් යනවා. 42ක් ආවා. දෙයියනේ මොකද කරන්නේ? උළු කැට දෙයියන්ගෙන් පිටයි කියලා දැන් විභාග ශාලාවේ උඩ බලාගෙන ඉන්නවා. එහෙම ඉඳලා හරියන්නේ නැහැ. ඔන්න ඔය වෙලාවට දෙයියන්ගේ පිටින් එනව මොනවද? සංදි පදයක් මතක් වෙන්න ඕනේ. ඇයි? මේක ඇතුලේ තියන වචන හරිද? සාරාංශ ගත කරලා ලියාගෙන යන වචන ටික අපේ හාමුදුරුවනේ අපිට වචන දෙකක් එකට එකතු කරලා සාරාංශ මේ සමාවින මේ සංදි පදයක් විදිහට ලියා ගන්න පුළුවන් වුණොත් ඒක එක වචනයක්ද වචන දෙකක්ද? සර් බැරි වෙලාවක් සංදි නැත්නම් එක වචනයක්. එක වචනය යන්න බාන. එතකොට
42 වෙච්ච එක දෙයියනේ 42 වුණා ඕම්. දැක්කනේ? එතකොට ඒ නිසා අන්න ඒකයි මම කිව්වේ සමස්ත ව්‍යාකරණ පද්ධතියම අවශ්‍ය වෙනවා අපිට මොනව කරන්නද? සාරාංශගත කරන්න. ඒ නිසා අපේ හැමදෙම හොඳට මතක තියාගන්න භාෂාව භාවිතයේ නිවැරදිව තිබුණේ නැත්නම් අපිට සාරාංශකරණය කරන්න හරි අමාරු වෙනවා. හරි. ඊළඟ කාරණාව සාරාංශයේ ශෛලිය වෙනස් වුණොත්. සාරාංශයේ ශෛලිය වෙනස් වුණොත්. දැන් ඔන්න අපි හිතමුකෝ ඔබ වහන්සේලාට පන්සලේ කවදාරි දවසක ඉතින් නායක හාමුදුරුවෝ නම වෙච්ච දවසක ඕමනා වෙනවා බණ මඩුවක් හදාගන්න. හරිද? බණ මඩුවක් හදාගන්න ඕනේ වෙනවා. බණ මඩුවක් හදාගන්න ඕනේ වෙන ඔබ වහන්සේලා මොකද කරන්නේ? උඹ බාසුන්නේ කෙනෙක් හොයාගෙන ඉතින් ඔබ වහන්සේලාගේ සැලසුම දෙනවා. සැලසුම දීලා බාසුන්නේ මේක මෙහෙම වෙන්න ඕනේ, මේක මෙහෙම කරන්න ඕනේ. මෙතනින් තමයි මිනිස්සුන්ට යන්න එන්න දොර තියන්න ඕනේ. මොකද මේ පන්සලේ ලොකු මිදුල තියෙන මෙතනට ඒ නිසා වාහනයක් හරි ඇවිල්ලා නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතන. ඒ නිසා මෙතන බහැපු ගමන් බණශාලාවට යන්න පුළුවන් වෙන්න ඕනේ. මේ පැත්තෙන් තව දොර දාන්න, මේ පැත්තේ කැසිකිලියට එහෙම යන්න අවශ්‍යතාවය තියෙන අයට කැසිකිලිය පැත්තට එහෙම යන්න ඕනේ. ඒ නිසා මෙතනින් මේ දොර දාන්නීම කියලා ඔබ වහන්සේලා යම් සැලසුමක් දෙනවා යාට. හරිද? එතකොට මේක තමයි ඔබ වහන්සේලාගේ හිතේ තියෙන අදහස. අලුතෙන් හදන ගොඩනැගිල්ල පිළිබඳව ඔබ වහන්සේලාගේ හිතේ තියෙන අදහස තමයි ඕක. හැබැයි ඔබ වහන්සේලා වැඩි අවධානයක් යොමු කරන්නේ නැති මාසුද්දත් මේක ආයෙත් ක්වොලිටියටම හදාගෙන යනවා කියන විශ්වාසය වර්ත තමයි දැන් ඉන්නේ. බැරි වෙලා හරි. ඔන්න දැන් මාසුන්නේ හදලා ඉවරයි දැන්. ඔන්න දැන් ඔබ වහන්සේලා වෙන පන්සලක ඉන්නේ. අපිට මොකද දැන් ওই පන්සලට ආවා. මේක මෙතනින් තමයි මේ උන්ද මොකක් කරලා තින්නේ? ප්‍රධාන දොර තියලා තියෙන්නේ. මේක කුස්සිය මෙතන තියෙන්නේ. දැන් එතකොට බණමඩුව ඇතුළට යන කෙනා මොකද වෙන්න ඕනි? කක්කුත් දීගාවින් ඇවිල්ලා තමයි බණමඩුව ඇතුළට යන්න. ඊට පස්සේ කැසිකිලිය ගාවින් තමයි දැන් ඔන්න ඇතුළට යන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකම මොකද කරන්න ඕනි? මිදුලදී ඉන්නේ මේ පැත්තට වෙන්නේ. දැන් එතකොට වාහනයකින් එන මිනිස්සයා වාහනේ මෙතන නැත්තුවා දෙයියනේ කතරගම යනවා වගේ මොකද කරන්නේ? පයින් ගිහිල්ලා ඉතින් තමයි ඔන්න මාසාලාවට තුල්ලේ. දෙයියනේ ඉතින් එපා වෙන්නේ නැද්ද කියලා බලන්නකෝ. ඇයි සාපෝර්ණයම හදාලා දුන්න විදිහට මේ හදලා තියෙන්නේ. සාරාංශයේ ශෛලිය වෙනස් වුණොත් වෙන්නේ ඔන්නෝකම තමයි. ඒ නිසා සාරාංශයේ සැලසුමක් තියෙනවා. මට ඕන විදිහට ඔබ වහන්සේලාට ඕන විදිහට එහෙම හිතුමතේ හදන්න බෑ මේක. ඇයි එහෙම කියන්නේ? මේක තියෙනවා අපේ හඳුරන්නේ. මම ඉස්සල්ලා කිව්වා අපිට දීලා තියෙන ඡේද කීපයක් නම් ඒ ඡේද කීපය මේකට එකතු කරලා මොකක් කරන්න ඕනේද? තනි ඡේදයක් විදිහට ලියන්න ඕනේ. මෙහෙම ලිව්වේ නැත්නම් ඔබ වහන්සේලාට ගෙඩි පිටින් එක ලකුණක් අඩු වෙනවා. ඕන බානේ නිසා විභාගය කියලා කියන්නේ අපේ හඳුන්නේ ලකුණු භාගයත් හරියට වටිනවා. තේරුණානේ? ඒ නිසා එක ලකුණ ඒක ගොඩක් වටින්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න සාරාංශකරණයේ ශෛලිය කියලා කියන්නේ ඔන්න ඔකට. ඒ නිසා නිවැරදි ශෛලිය අපි අනුගමනය කරේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අපිට ලකුණු නැති වෙන්න, يعني ලකුණු යම් ප්‍රමාණයක් අඩු වෙන හරි. ඊට පස්සේ දැන් ඔන්න මම අවසානට සංධිපදයක් තිබුණා නම් මොකද වෙන්නේ? මොකද අපේ හඳුන්නේ? සර් අවසානට සංධිපදයක් අහුවෙන්නේ නැති වෙලා අපිට 41ක් වුණොත් ක්‍රමයක් නැද්ද සර්? එහෙම මොකුත් නැතුව. ඒක මෙහෙමයි. අවුලක් නැද්ද? නෑ අවුලක් නෑනේ. මේ අවුලක් තියෙනවා. අවුලක් තියෙනවා. පැහැදිලිම අවුලක් තියෙනවා. මොකද මම එහෙම කිව්වේ. දැන් 40කින් ලියන්න කියප එක 41ක් වුණාට ඉතල ලොකු ගැටලුවක් නෑම කියලා කියන්න බෑ. ඒ කියන්නේ අපි පුළුවන් තරම් 40ටම සූදානම් වෙන්න. හරිද? හැබැයි අපි 41ක් ලියලා 42ක් අපි ලියනවා. අපිට සංධිපදයක් නැත්නම් සමාසපදයක් මොකක් හරි කොහෙන් හරි රෝලක් ගහගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. එතකොට මොකද අපි කරන්න ඕනේ? මෙන්න නැවත පාරක් අපි කියවන්න අපි ලියපු සාරාංශය. එතකොට මේකෙන් තවත් වචනයක් අර අර්ථයට හානියක් නොවන පරිදි තවත් වචනයක් අයින් කරන්න පුළුවන් නම් ඉවත් කළා. ඒක මෙහෙමයි. ඒක මට කියන්න බෑ. ඒක මොකද මේක සාමාන්‍යයෙන් ඒක තමන්ගේ ප්‍රායෝගිකත්වයේ මෙන්න ඕන දෙයක්. ඒ නිසා තමයි කියන්නේ අඩුම තරමින් අවුරුදු 5ක සාරාංශකරණය ප්‍රශ්න ටිකකට අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ කියලා. එහෙම ඉුවේ නැත්නම් අපේ හඳුරුනේ අපිට පුළුවන්කම ලැබෙන්නේ නැහැ ඔය කියන කතන්දර ටික සිද්ධ කරගන්න. මම කියන එක පැහැදිලි ඇති වහන්සලට. හරි. ඊට පස්සේ සර් ඔව් අපේ හඳුනේ සර් ඔව් කියන්නේ 40ට අඩු වුණාට කමන්නේ 39ක් වගේ වුණාට කමන්නේ නැහැ. 39ක් වගේ වුණාට කමන්නේ නැහැ. හැබැයි ඊට වඩා අඩු වෙන්න නම් එපා. තේරුණානේ? හරි. ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ? මේ ඡේදය හරියට කියවන්න නැතුව ඉවොත් නිවැරදි අන්තර්ගතයක් නැති විට
හරියටම භාෂාව භාවිත කරේ නැත්නම් අපේ හැමදෙරුනේ සාරාංශයේ ශෛලිය වෙනස් වුණොත් එහෙම. ඒ වගේම තනි ඡේදයක් විතර ලිව්වේ නැත්නම් මොකද වෙන්නේ? අපිට ලකුණු නැත්තටම නැති වෙලා යනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් දැන් ඔය කියන කතන්දර ටිකත් එක්ක දැන් ඔබ වහන්සේලාගේ හිතේ තියෙන පුංචි චකිතයක්. මොකද තියෙන චකිතේ උපරිම ලකුණු ගන්න කොහොමද හරියටම අපි සාරාංශයක් කියන්නේ එහෙනම්. දැන් සර් මෙහෙම ටිකක් කිව්වා. අපි පිරුවනේදීත් මෙහෙම ටිකක් ඉගෙනගෙන තියෙනවා. අපි පොත් බලලත් මෙහෙම ටිකක් ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ තව ගුරුවරයෙක්ගෙන් අහලා අපි මෙහෙම ටිකක් ඉගෙනගෙන තියෙනවා. ඔය කතන්දර ටිකත් එක්ක කොහොමද අපි හරියටම ලකුණු ගන්න සාරාංශයක් ලියන්නේ? දැන් අපි යන්නේ හරියටම සාරාංශයක් ලියන්නේ කොහොමද කියලා බලා ගන්න. හරි. ඒකට කරන්න ඕනේ පුංචි වැඩ ටිකක් තියෙනවා. පළවෙනි එක හම්දුරනමක් මයික් එක ඔන් කරලා කියන්නකෝ බලන්න පළවෙනි එක. ඒක තමයි දීලා තියෙන ඡේදය හොඳින් කියවන්න. එකපාරටම තේරුනේ නැත්නම් කිහිප වතාවක් කියවන්න. හරියටම හරි. ඔන්න දැන් දාන්න පුළුවන් සරලම සිංහල භාෂාවේ මම ඔය දැන් දීලා තියෙන ඡේදය හොඳින් කියවන්න. එකපාරම තේරුනේ නැත්නම් කිහිප වතාවක්ම කියවන්න. දැන් අපි මෙහෙම හිතන්නකෝ. අපිට කවුරු හරි ඇවිල්ලා රහසක් කියනවා. මේ ආන් අර යන්නේ මෙහෙම වෙලාලු. ආන් මෙහෙම කියලා ඔන්න දැන් කියනවා. මොකා කියලා අපි තව ඩිංගක් පැහැදිලිට මොකද කරන්නේ? අර සතර කම්මන්ත්‍රණේ මේ චූලනී බ්‍රහ්මදත්ත රජුරු නිකන් කේවට්ටත් එක්ක රහස් කතා කරා වගේ මොකද කරන්නේ? තව පොඩ්ඩක් ලං වෙලා අහනවා. මොකද්ද? අපි ඔන්න ඔහොමයි අහන්නේ. එතකොට ඡේදයක් වුණත් කියවනකොට ඔන්න ඔය දේ අපිට සිද්ධ වෙනවා. පැහැදිලි නේ නිසා අපි හඳුනේ දීලා තියෙන ඡේදය හොඳින් කියුවේ නැත්තම් මේ කියවලා පළවෙනි පාර අපිට තේරුන්නේ නැහැ. අයියෝ මොකද මේ දීලා තියෙන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. ආයි පාරක් කියවනවා. ඒ පාර තේරෙන්නෙත් නැහැ. ඊළඟ පාරක් කියවනවා. ඔය ටෙඩි වෙලා නම් ගන්න එපා. එහෙම වුණොත් මූලික පිරිවෙන් අවසානයේ සිංහල විභාගයට ලකුණු 10 විතරයි අපිට ගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න පත්‍රයේට මේ නිසා හොඳට සූදානමින් වඩින්න පිරිවෙන් විභාගයට යනකොට හොඳට සූදානම් වෙලා යන්න. ඒ නිසා දැන් ඉදම්ම අපි බුදු වෙන්න ඕනි. මම අද කියලා දෙන්නම් වහන්සේලාට පන්සලේ ඉන්න ගම පිරිවෙනේ ඉන්න ගම කොහොමද සාරාංශය සඳහා සූදානම් වෙන්නේ කියලා මම දේශනේ අවසන් වෙනකොට. හරි. එතකොට එහෙනම් දැනට මතක තියාගන්න පළවෙනි කාරණාව මොකද්ද? දීලා තියෙන ඡේදය හොඳින් කියවන්න. හොඳින් කියලා කියන්නේ වටපිට බල මේක ටිකක් වෙලා පේපරේ බල ඉන්නවා. වටේ සමනලයක් එනවා රන්වන් පාටයි සමනලය කියලා ඔන්න එළිය දිහා බලනවා. ඊට පස්සේ ආයෙත් දිහා බලනවා. ඔය ඉස්කෝලේ ළමයි එහෙම ඉස්කෝලේ කෙනෙක් අපිට විභාගෙ ඉන්න ළමයි හිට වේට යනවා නම් ළමයි දිහා බලාගෙන ඉන්නවා. මේ පැත්තෙන් ගුරුවරු යනවා ගුරුවරු දිහා බලා ඉන්නවා. ඇයි අපිට හරිය අලුත් අත්දැකීමක්. පිරිවෙනේ අධ්‍යාපනය ලැබලා එකපාරටම ආයුවිකාර ඉස්කෝලේකට ගිහුන් දාපුවම අපි මොකද වෙන්නේ? තාලෝකාකාරයට ගිහුන් දැම්මෝ. ඒ නිසා ඒ විදිහට ඔබ වහන්සේලා අනපේක්ෂිත අවස්ථාවක් හදාගන්න එපා. තේරුණා නේ? නිසා දීලා තියෙන ඡේදය හොඳින් කියවන්න වෙන අරමුණු වලට හිත යවන්න එපා. යවුවොත් එහෙම ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපේ හඳුරේ මතක තියාගන්න එකපාරම අපිට තේරුම් ගන්න බැරි වුණොත් එහෙම අනිවාර්යෙන් කීපවතාවක්ම ඡේදය හොඳින් කියවන්න. හරි. ඊළඟ එක තමයි මොකද්ද? ඡේදයේ තියෙන හොඳම වැදගත්ම කරුණු වලට ඉරි ගහලා මාක්ස් එකක් එහෙම නෙමෙයි මාක් එකක් දාගන්න. මොකද කරන්න ඕනේ? ඡේදයේ දීලා තියෙන හොඳම සහ වැදගත්ම කරුණු ටිකට ඉරි ගහලා මාක් එකක් දාගන්න. දැන් සාමාන්‍යයෙන් අපේ ගෙදර ඉන්න බලු කුක්කේ ඔබ වහන්සේලාගේ පන්සල් වලත් ඉන්නවා ටොමී කියයි ජිමී කියයි ජුමු කියයි බිබී කියයි බුබු කියයි නේද? එක එක නම් වලින් ඉන්නවා. මගේ අම්මේ උන්ට තියෙන නම් ඉතින් දැන් ඔය බලු කුක්කේකට මොනවා හරි ටිකක් අපිට දුන්නට පස්සේ මොන තරම් රසට අන්නලා දුන්නා. මූ මොකද කරන්නේ? මොනවද හොයන්නේ අපේ හඳුරන්නේ? මොනවද හොයන්නේ? මාළුකට මස් කටු. මස් කටු මාළු කටු කීමෙන් කියන්නේ අද්දකීමෙන් කියන්නේ මාළු කටුයි මස් කටුයි. මාළු කටුයි මස් කටුයි. ඒ මොකවත් නැත්තම් පිඟන් කට්ට හරි කමන්නේ කන්න හදන මොකවම නැත්තම්. එතකොට මුට ඕනි බත් නෙමෙයි. මුට ඕනි බත් නෙමෙයි. එහෙනම් මොනවද ඕනි? මුට ඕනි ඇතුලේ තියෙන හොඳම ටික. චිකන් කෑලි ටික. මාළු කෑලි ටික. හාල් මැස්ස ටික. කරවල ටික. කරවල කටු ටික. බිත්තර තියෙනවා බිත්තර කෑලි ටික. එතකොට හොඳම ටික හින්දලා මේ හොම්බේ සම්පූර්ණයෙන් බත් තියෙන්නේ. මගේ බොරු දිහා බලන්න මට හොම්බ නැහනේ. හරිද? එතකොට බල්ලගේ හොම්බේ මොකද්ද තියෙන්නේ? අර බත් ටික ඔක්කොමගේ මූණේ ගෑවිලා. ඇයි අරුව කටුව වෙලා එහෙනම් මතක තියාගන්න සාරාංශයේදී අපිත් කරන්න ඕනි කටුව හොයනවා වගේ වැඩක් තමයි.
ඒ කියන්නේ ඡේදයේ තියෙන හොඳම වැදගත්ම කරුණු වලට ඉරි ගහලා පොඩි මාක් එකක් දාගෙන යන්න පැන්සලක් අතට අරගෙන ප්‍රශ්න පත්‍රයක බොහන්සලට අයිති ඒක ආයෙ ගන්නෙ නෑ. ඒ නිසා ඕන හැටියෙන් තනින් අදාළ දේවල් වලට ඉරි ගහගෙන ගිහිලා ඔබ වහන්සේලා පොඩි මාක් එකක් දාගන්න. හරි. ඔහොම හෙල්ලෙන්නේ නැතුව ඉන්න. දැන් ඔන්න මොකද කරන්නේ? මාක් එකක් දාගත්තා. මාක් එකක් දාගත්තට පස්සේ ප්‍රධාන අදහසට ගැලපෙන වචන ටික එකතු කරගන්න. ප්‍රධාන අදහසට ගැලපෙන වචන ටික එකතු කරගන්න. අන්න ඒක තමයි අපි කරන්න ඕනේ. මොකද්ද? දීලා තියෙන ඡේදය හොඳින් කියවගත්තා. දෙවෙනි එක තමයි මොකද්ද? ප්‍රධාන කරුණු වලට හොඳින් ඉරි ගහගත්තා. තුන්වෙනි එක තමයි අපේ හාමුදුරනේ ප්‍රධාන අදහසට ගැලපෙන වචන ටික විතරක් අපි එකට එකතු කරලා තියාගත්තා. හරි. එතකොට ආන්න එහෙම එකතු කරගන්න ඕනේ. පැහැදිලිද? ඕන දැන් මම ආයෙ පොඩ්ඩක් මතක් කරනවා. එක අසනීපෙන් ඉන්න ටිකක් හැස්සෙනවා හොඳේ. සමා වෙන්න එකට. එක මේ දීලා තියෙන ඡේදය හොඳින් කියවන්න ඕනේ. දෙක නාලන්දා පිළිගුණ කරදර කරනවා අපිට. හරි. එක හොඳින් කියවන්න ඕනේ. දෙක මොකක්ද කිව්වේ අපේ හාමුදුරනේ? කොබලු මතකයිද කියලා? හොඳින් කියවන්න ඕන. හොඳින් කියවන්න ඕන සර්. හොඳින් කියවනවා. තේරුම් නැත්නම් ආයෙ පාරක් කියවන්න. තේරුම් නැත්නම් ආයෙ පාරක් කියවන්න ඕනේ. හරියටම හරි. පළවෙනි පාර කියවලා තේරුම් නැත්නම් ආයෙ දෙතුන් පාරක් කියවනවා. ඒ කියවලා ඉවරලා ගත්තා පැන්සල අතට ප්‍රධාන කරුණු ටිකට ඉරි ගහගෙන යන්න. ඒක පාට කරන්න බෑ. අපි විභාගයට යන්න කලින් හොඳ පෙරහුරුවක් තියෙන්න ඕනේ. ඔව්. හරි. හරි. ඊට පස්සේ අනිත් එක තමයි අපේ හාමුදුරනේ මට තප්පරයක් දෙන්න ඕම. චානක සර් අවසානට සර්ගේ නම්බර් එක දාන්න. හරි අපේ හාමුදුරනේ මට මොහොතක් දෙන්න ඕම. හරි. ඔන්න ඊට පස්සේ මොකද අපි කරන්නේ අපේ හාමුදුරනේ? ප්‍රධාන අදහස ගැලපෙන වචන ටික අපි එකට එකතු කරගන්න ඕනේ. ඒක තමයි ඔන්න ඊළඟට අපි කරන්න හදන දේ. හරි. ඊට පස්සේ ඔන්න ඊළඟ එක. මොකද්ද මේ? වැඩක් නැති දේවල් අයින් කරගන්න ඕන. මොකද කරන්න ඕනි? වැඩක් නැති දේවල් අයින් කරන්න ඕනි. දැන් ඔය ස්ක්‍රීන් එකේ පේන ප්‍රශ්නේ ඔළුවේ කෑලි නැතුව මේ පොඩි එකාගේ ඔළුවේ කෑලි නෑ අර පොඩි එකාගෙන් තියෙනවා. ඔළුවේ කෑලි නැතුව කල්පනා කරනවා. මොකද්ද මේ වැඩක් නැති දේවල් කිව්වේ? මං ඉස්සර කිව්ව බොමලුව අතු ගාපුවම බොමලුව අතු ගෑවට පස්සේ අපි කුණු ටික අපි මොකද කරන්නේ? අපි කාමරෙන් ගිහුන් තියාගන්නේ. අපි ඒ ටික අවශ්‍ය තැනට කොම්පෝස්ට් වලට අපි ගිහුන් දානවා. ආන්න සාරාංශයක් කරනකොට උනත් ප්‍රධාන අදහස එන වචන ටික අපි ළඟ තුරුලේ තියාගෙන තුරුලේ හොවාගෙන වැඩක් නැති දේවල් ටික අපි අයින් කරලා දානවා. මොනවද වැඩක් නැති දේවල් කියලා කිව්වේ? ඔව් හරි. උද්දෘත පාඨ, උපමා, අලංකාර, පුනරුක්ති, කියමන්, නිපාත, උපසර්ග, අනවශ්‍ය විශේෂණ අයින් කරලම දාන්න ඕනේ. ඇත්තටම ඒතකොට උද්දෘත පාඨ සමහර දැන් අපි මම ඒකට ඔව් අපේ හඳුනේ කියන්නකෝ. ආනක සර් උද්දෘත පාඨ අයින් කරන්න ඕනේද? උද්දෘත පාඨ අයින් කරන්න. මම ඒකට උදාහරණයක් කියලා දෙන්නම් මේ මට මතකද අපේ හඳුනේ 2018 ප්‍රශ්න පත්‍රය අපිට එනවා. පුංචි අදහසක්. මම හිතන්නේ අනිවාර්යෙන් ওই කාර්යය මතක් කරලා ඔබ වහන්සේලාට උදාහරණයක් පෙන්නන්නම්. එතකොට පැහැදිලි වෙනවා අනිවාර්යෙන්ම. හරි. සර් අපිට පේපර් එකක් දාන්න ප්ලේ ලෙවන්න. හරි. මම ඉස්සරහට කියන්නම්කෝ. හරි. ඊළඟට උපමා අලංකාර. උපමා අලංකාර. එතකොට අපි උපමා අලංකාර කියන එකේදී අපි දන්නවා අතිශයෝක්ති අලංකාරය, ස්වභාවෝක්ති අලංකාර, උත්ප්‍රේක්ෂ අලංකාර නේද? ඔය වගේ විවිධාකාර අලංකාරවත් වචන තියෙනවා. ඒ කියන්නේ අලංකාරයන් ඉදිරිපත් වීම සඳහා ගන්නගත දේවල්. කියන්න පුළුවන්ද?
මොකද අපේ හඳුනේ? උත්ප්‍රේක්ෂාලංකාර. ඔව් ඒක තමයි මම ඔය කිව්වේ. ඒ වගේම තමයි පුනරුක්ති. පුනරුක්තියක් කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කියවෙන දේ එකම දේ නැවත නැවත කියලා තියෙනවා නම් එකම දේ නැවත කියලා තියෙනවා නම් දැන් හිතලා බලන්නකෝ අපේ හාමුදුරනේ ලංකාවේ බස් නැවතුම් පොළවල් 10කට වහන්සේලා වැඩම කරලා අපිට ශරීර කෘත්‍ය කරන්න හදිසිය යන්න වෙනවා නගර සභාවේ වැසිකිළියක. මම හිතන විදිහට මේ ලෝකයේ තියෙන රටවල් වලින් වතුර ගසායිනු කියලා ගහලා තියෙන රට මං හිතන්නේ ලංකාව විතරයි වෙන්නේ. ඒකත් අපේ මිනිස්සුන්ට අමතක වෙනවා. නැත්ත කතාව. මහතල හොඳ බලන්නකො. වැසිකිලි භාවිත කිරීම වැඩි ඕනේ නැහැ. සමහරලාට දහම් පාසලේ පන්සලේ ඔයත් සමහරලාට ගහන්න සිද්ධ වෙනවා. ඇයි? වැසිකිලිය භාවිත කිරීමෙන් පසු හොඳින් වතුර ගසන්න. මුත්‍රා කිරීමෙන් පසු හොඳින් වතුර ගසන්න. එතකොට මොන ටොයිලට් එකට අපිට ගියා රෝග තියෙනවා දොරේ අගි ගහලා අඟුරු කැලලකින් හරි ලියලා තියෙනවා. එතකොට යන හැම තැනම එකම දෙයම තමයි කියලා තියෙන. ඒ නිසා සාරාංශෙත් මොකද කරන්නේ? සාරාංශෙත් එකම වචනේ අපේ හාමුදුරනේ හැම තැනම තියෙනවා නම් ඒකට අපි මොකද්ද කියන්නේ? ඒකට අපි කියනවා පුනරුක්තියක්. ඊට පස්සේ කියමන් එක එකනාගේ කියමන් එක එක දාර්ශනිකයන්ගේ එක එක මතවාද ඉදිරිපත් කරපු කියමන් තියෙනවා නම් ඒවා සියල්ල වයින් කළා දාන්න ඕනේ. ඊළඟට නිපාත ටික මතක තියෙන්න ඕනේ. උපසර්ග ටික අපිට මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක තමයි අපේ හඳුනන්නේ අනවශ්‍ය විශේෂණ. ඕනෝට වැඩි විශේෂණ ඉදිරිපත් කළා තියෙනවනේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැන් ළමයා කියන වචනෙට අපි රතු ළමයා කියන දැම්මොත් එහෙම මොකද වෙන්නේ? විශේෂණ පදයක්. ආනේ වගේ දේවල් මොකද්ද කරන්න ඕනේ? අපි අයින් කළා දාන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න මෙන්න මේක. මොකද මේ දේවල් අයින් කරනකොට ප්‍රධාන අදහසට හානියක් වෙන්න පුළුවන්ද බැයිද? බෑස ප්‍රධාන අදහසට හානියක් වෙන්න බෑ. ඒක හරියට මතක තියාගත්තොත් හරියටම හරි. අපි යනවා එහෙනම් ඊළඟ කාරණාවට. ප්‍රධාන කාරණාවක් ඔන්න ඕක. හැමෝම වරද්දන තැනක් සහ පටලව ගන්න තැනක්. විකෘති භාෂණයෙන් ලියන්නත් ඕනි. මොකද්ද කියන්නේ? විකෘති භාෂණයෙන් ලියන්නත් ඕනි. මොකද්ද අපේ හඳුන්නේ විකෘති භාෂණය කියලා කියන්නේ? ඔන්න බලමුකෝ. විකෘති භාෂණය කියන්නේ කියන විදිහම නැතුව අපේ විදිහකට ලියන්න ඕන සරල අදහසක්. හරි. බොහෝ සරල උත්තරයක් ලස්සනට දුන්න අපේ හාමුදුරුවෝ. මොකද්ද? මම ඒක තවත් පොඩ්ඩක් විස්තර කරලා කිව්වොත් එහෙම ප්‍රකාශකයා කියෝ ලෙසින් නොමැතිව තමන්ගේම ස්වභාවයෙන් ඉදිරිපත් කිරේ. දැන් ඔබ වහන්සේලා ධර්ම දේශනා සිද්ධ කරනවා. ධර්ම දේශනා සිද්ධ කරනකොට මලකේවල් වලට සම්බන්ධ වෙනවා. පාංශුකූල අවස්ථාවලට මම නම් හිතන්නේ මේ වෙනකොට වර්තමාන නම් ඔන්ලයින් ක්‍රමයකත් පාංශුකූල අවස්ථා දෙනවනේ නේද? ඉතින් ඒ නිසා ඒ තරම් ඔබ වහන්සේලාගේ කැපකිරීම අපේ සමාජයට ඔබ වහන්සේලා දායාද කරනවා. හරි. එතකොට ඔබ වහන්සේලා ධර්මයේ දේශනා කරද්දී මිනිස්සුන්ට ඔබ වහන්සේලා දේශනා කරන ඔබ වහන්සේලාගේ දායකකාරකාදීන්ට මොකක්ද කියන්නේ? පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා තිබුණා දුක. ඉපදීම දුකයි. මේ ජීවිතේම දුකයි. මරණයටපත් වීමත් දුකයි. ඒ නිසා මේ සංසාරයෙන් අපි ඉක්මනට එතර වෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා තිබුණා. හැබැයි ඔබ වහන්සේලා දැක්කද බුදුහාමුදුරුවෝ ඔබ වහන්සේලා හිටියද බුදුහාමුදුරුවෝ එතන දේශනා කරනකොට? නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරායි කියලා දේශනා කළා කියලා සාහිත්‍ය තුල සඳහන් වෙලා අද මේ අපි ගාවට ඇවිල්ලා තියෙනවා. එතකොට එදා බුදුරජාණන් වහන්සේ ආවල් විදිහට දේශනා කරා කියලා එදා බුදුරජාණන් වහන්සේ අර විදිහට දේශනා කරා කියලා අද ඔබ වහන්සේලා බොහෝම ගෞරවයෙන් ධර්ම දේශනා සිද්ධ කරනවා. බලන්න එතකොට ප්‍රකාශකයා තමයි කවුද අපේ ආම්ද්‍රෝනේ? කවුද? බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ තමයි මුල් ප්‍රකාශකයා. හැබැයි උන්වහන්සේ දේශනා කරපු විදිහම නෙමෙයි අපේ ස්වභාවයෙන් තමන්ගේම ස්වභාවයෙන් තමයි ඔබ වහන්සේලා දේශනා කරන්නේ. ලස්සනට කවි බණ කියන්න පුළුවන් පොඩි ආම්ද්‍රෝණ මන්න ඒක කවියෙන් දේශනා කරනවා නම් තමන්ගේ ස්වභාවයෙන්. නේද? ලස්සනට ධර්ම දේශනා කරන්න පුළුවන්. සාමාන්‍ය කාලීන ධර්ම දේශනා කරන්න පුළුවන් අපේ පොඩි ආම්ද්‍රෝණ මන්න ඔබ වහන්සේලා මොකද කරන්නේ? ඒක හරි අපූර්ව ඉදිරිපත් කරනවා. හැබැයි ඒ සඳහා ප්‍රකාශකයා විදිහට තෝරගන්නේ කාවද? අපේ බුදුහාමුදුරන් ගන්න බලන. ඒ නිසා අපේ හාමුදුරනේ විකෘති භාෂණය කියලා කියන්නේ මොකද? තමන්ගේම අදහසට, තමන්ගේම ස්වභාවයට. ප්‍රකෘතිය සහ විකෘතිය කියලා වචන දෙකක් අපිට හම්බ වෙනවා. එතකොට ප්‍රකෘතිය කියලා කියන්නේ ප්‍රකාශය සිද්ධ කරන අවස්ථාව. එහෙම නැත්නම් අපි තවත් විදිහකින් කිව්වොත් ප්‍රශ්න පත්‍රයේ අපිට දීලා තියෙන මුල් ස්වරූපයට අපි කියන මොකක් කියලාද? ප්‍රකෘති කතනය. එහෙම නැත්නම් ප්‍රකෘති භාෂණය. එතකොට අපි ලියන්න ඕනේ කොහොමද අපේ හාමුදුරනේ? විකෘති භාෂණේ නාරේ. තව
දෙකට ගියොත් එහෙම මෙන්න මේ අදහසක් අපිට ගන්න පුළුවන්. ඡේදයේ තියෙන වාක්‍ය ඒ විදිහටම ලියන්නේ නැහැ. හරියට නිකන් පිටපත් ලියීමක් වගේ ලියන්න බෑ. තමන්ගේම වචනයෙන් ලිවිය යුතුයි. ඒ කියන්නේ දීලා තියෙන ඡේදයේ වචන ඒ විදිහටම ලියන්න බෑ. එහෙම ලියුවොත් එහෙම මේක සාරාංශයක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම මේක විකෘති භාෂණයෙන් ලියවෙලක් වෙන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න අපි හාමුදුරුවනේ තමන්ගේම වචනයෙන් මේක ලියන්න ඕනි. ඒක තමයි ඇත්තටම සිද්ධ විය යුත්තේ. හරි. ඊළඟට අපි තව චුට්ටක් මේක සරල කරගමුකෝ. හැබැයි කොහොම ලිව්වත් අපේ අදහස ඇතුළත් කරන්න බෑ. දීලා තියෙන සාරාංශය කරන්න නෙළුම් මල නම් ඔබ වහන්සේලාගේ සාරාංශයේ අවසානයේ තියෙන්නේ ඕලු මල නම් හරිද වැරදිද? වැරදි. දීලා තියෙන සාරාංශයේ නෙළුම් මල නම් අවසාන උත්තරේ මොකද වෙන්න ඕනේ අපේ හාමුදුරනේ? නෙළුම් මලම විය යුතුයි. හරි. ඔන්න ඊට පස්සේ තව මම ප්‍රධාන කරුණක් කියනවා. ඔය අපි අමතක කරන තැන මම ආයෙ මතක් කරනවා. ඕක මුල් පාඩේ ඡේද කීයක් තිබුණත් සාරාංශ කළාට පස්සේ තියෙන්න පුළුවන් එක ඡේදයයි. මම ඒක ආරම්භයේදී ඔබ වහන්සේලාට පැහැදිලි කරා. හරි. ඊට පස්සේ අපි තව පොඩ්ඩක් යාට ගියොත් එහෙම ප්‍රධාන ප්‍රශ්නයකට අපි යනවා. අපි අමාරු උදාහරණ දෙනවා. එක හාමුදුරනම ඔන් කරනකො මයික් එක කතා කියන්නකො බලන්න. මොකද සර්? හරි වෙලාවත් හරි වෙලා හරි යන්න ඕනි වචන ගන්න දීලා නැත්නම් මොකද කරන්නේ? ඕන අපි අමාරු වෙටේ තන. හරි බොහොම ස්තුතියි. බැරි වෙලා හරි ලියන්න ඕනේ වචන ගාලා දීලා නැත්නම් මොකද කරන්නේ? ඔන්න අපිට එන ප්‍රශ්නයක්. ඔන්න මම ඒකට පොඩි උත්තරයක් හදාගත්ත දේ කොහොම හරි ජාමේ බේර ගන්න එපා අපි නේද? මොකද්ද මේකට අපි අමාරු වචන ගාන ගණන් කරලා තුනෙන් බෙදෙනවා. අන්න හරි. එතකොට දීලා තියෙන පාඩේ වචන ටික ගැනගෙන ගිහින් තුනෙන් බෙදලා ඒ ගාන සාරාංශයෙන් ලියන්න. ඔය හැමෝටම තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔළුව කහ කහ අපි අහනවා ඒ කිව්වේ කියලා. අන්න අපි ඒකට සරල ක්‍රමයක් හදාගන්නවා. මොකක්ද? අපේ ආන්දරනේ දීලා තියෙන වචන 90යි. ඒ වචන 90 තුනෙන් බෙදපුවාම කීයද? 30යි. 30යි. ඔව්. අපි හිතමු සාරාංශකරණය කරන්න අපිට දීලා තියෙන අපේ ආන්දරනේ සම්පූර්ණ ගාන වචන 90යි. තුනෙන් එකක් වෙනසේ ලියන්න කිව්වට පස්සේ තමයි අපි ඕක ගන්න. මේ 90 තුනෙන් බෙදපුවාම කීයද අපේ ආන්දරනේ? 30යි සර්. හරි. එතකොට 30ම කීයක් මේ සම්පූර්ණ ඡේදයට ඇවිල්ලා තියෙනවද? 3ක් ඇවිල්ලා තියෙනවා. හරි. එහෙමනම් ඔන්න හොඳට මතක තියාගන්න ඔබ වහන්සේලා ලියන සාරාංශයට එන්න පුළුවන් වචන සංඛ්‍යාව කීයද? 30යි. 30යි. අපි තව පොඩ්ඩක් එහාට යන ටිකක් අමාරු දාගමු අපි හැමෝම මෙන්න මෙහෙම තැනකට කියලා. හරි. ඔන්න දැන් ඔබ උත්තරේ ආවා 30යි. එතකොට ඒ ගන්න තමයි අපි ලියන්න ඕනේ වචන ගාන. හරි. මෙන්න මෙහෙම ආවොත් එimhe දීලා තියෙන වචන 100ක් කියලා හිතන්න. එතකොට අපි කීයද ලියන්නේ? ඔන්න එන ප්‍රශ්නයක් අපිට දැන්. එතකොට ඒ 30ෙන් බෙදනවා. මට බෙදලා කියන්නකෝ බලන්න කවුරු හරි. 90 ඉතින් තව 10ක් තියෙනවනේ. ඒ 10 කාටද? 33. එන්නේ ඇස 33ක් කොහොමද? 25. ඊය බෙදෙන්නේ ඇස තුනේ 33. 25 සර් 33 අර උත්තරේ දුන්නා. කීයක් 99. කියන්න පුළුවන්ද? ඔව්. 30 වැඩි කිරීම 3 කීයද කිව්වේ? ඔන්න මම ලොකුවට ලියනවා නැත්තම් පේන්නේ නැහනේ. 90යි. 90යි. හරිද? එතකොට 30 ඉඳන් හරිද? 30 ඉඳන් ඔය මේ ස්ටොප් කරන්න. 33යි සර්. 33. ඔව්. හරි. ඔමින්නකෝ. මෙතන 30යි. 90ක් ආව නම් ඔන්න අපිට 30ක් ලියන්න පුළුවන් බය නැතුව. හැබැයි අපිට දීලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ වචන 100යි. වචන 100යි. 100ට අපි 30ක් ලිව්වොත් අපි ගාව ඉතුරු වෙනවා දෙයියනේ වචන 10ක්. ඔය වචන 10 මොකද කරන්නේ? අංශකඩේ දාගෙන යන්නේ. ඈ ඔය වචන 10 අපිට පේපරෙන් නෑ. එහෙනම් මේ 10ත් අපි මොකද කරන්නේ? අපි බෙදනවා කීයෙන්ද? 3ෙන් බෙදනවා. බොහොම හොඳයි. 3ෙන් බෙදුවට පස්සේ කීයක් තියෙනවද? 9යි. අර කීයක් එනවද මෙතන? 33යි තව 10 තව එකක් මේ ඔව් මේ 10 මේ 10 3ෙන් බෙදුවාම 9 3 මම අහලා උත්තර දෙන්න අපේ හාමුදුරනේ මේ 10 3ෙන් බෙදපුවම කීයද? 3යි.
3 එනවා. හරි. දැන් ඔන්න මට කියන්න 3 වරක් 3 කීයද? 9. එහෙනම් තව කීයක් ඉතුරුද? එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි. ඒක අපි පැත්තකින් තියාගමුකෝ. හරි. එහෙනම් මතක තියාගන්න මේ 3 එකතු කරනවා මෙන්න මේක. එතකොට 30යි 3යි කීයද? 33යි. හරි. එතකොට ඕනෝ එකේ 33 සංඛ්‍යාව අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඕකට තව පුංචි අදහසක් එකතු කරා මෙන්න මෙහෙම අපේ හාමුදුරනේ 30 35 අතර වගේ. ඒතකොට ওই සංඛ්‍යාවෙන් යන්න එපා එහාට 36 37 යන්නත් එපා 29 28 යන්නත් එපා 31 32 33 34 වගේ සංඛ්‍යාවල වලින් පුදුවන් තරම් ෂේප් වෙන්න බලන්න. හරි. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම දෙයක්ත් සිද්ධ වෙනවා. අනිවාර්යෙන්ම ලියපු වචන සංඛ්‍යාව සාරාංශය යටින් ලිවිය යුතුමයි. මොකද මතක තියාගන්න. අනිවාර්යෙන්ම ලියපු වචන සංඛ්‍යාව මොකද කරන්න ඕනේ? සාරාංශය යටින් ලියන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. එහෙම නොකළොත් එහෙම මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම මොකද අපේ හඳුනේ? ඒක වරහන් තුලද ලියන්න ඕනේ? ඔව් ඒක ගැටලුවක් නෑ. ඒතර යටින් ඔබ වහන්සේලාට වරහන් දාන්න අවශ්‍ය වෙන්නේත් නෑ. වචන සංඛ්‍යාව කියලා ලියලා මම ඉස්සරහදී පෙන්නන්නම් ස්ක්‍රීන් එකේ ෂෙයා කරලාම වචන සංඛ්‍යාව කියලා දකුණු පැත්තේ යටින් ඔබ වහන්සේලා ලියපු වචන සංඛ්‍යාව දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න බොරු ලියන්න බෑ. 46 නම් දීලා තියෙන ඔබ වහන්සේලා 53ක් ලියලා 46 කියලා ලියුවොත් එහෙම ලකුණු හම්බෙන්නේ නෑ. ඒ නිසා ඒක මතක තියාගන්න. හරියටම Taman ලියපු වචන සංඛ්‍යාවට අනිවාර්යෙන් අනුගත වෙන්න. හරි. ඊට පස්සේ ඔන්න අපි යනවා අපේ හම්බුනේ පළවෙනි අත්දැකීම ගන්න. මම මෙතන කාල වේලාව අනුව ඇත්තටම මොකද වහන්සලා දැන් බොහෝ වේලාවක් රැඳිලා ඉන්නවානේ. ඒ නිසා අපි අවුරුදු 5ක ආපු සාරාංශ කරන ප්‍රශ්න ටික කාලෝචිතව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා වහන්සලාත් එක්ක. එතකොට ඒක මම හිතන්නේ වහන්සලාට ලොකු රුකුලක් වෙයි කියලා මම හිතනවා. හරි. ඔන්න දැන් තියෙන අපේ හාමුදුරනේ 2016 අවුරුද්දේ අපිට අවිල්ලා තියෙන සාරාංශ කරන ප්‍රශ්නේ. ඔන්න අපේ ප්‍රශ්නය පහත දක්වන ඡේදය වචන 40කින් පමණ සාරාංශ කරලා ලියන්න. වචන කීයකින්ද ලියන්න කියලා තියෙන වචන 40කින්. හරිද? එතකොට ඔන්න මම ඔබ වහන්සේලාට මතකද මුලින් කිව්වා ඡේද දෙකක් ආවොත් එහෙම. ඡේද දෙකක් ආපු අවස්ථාව තිබුණා කියලා. එතකොට දැන් 2016 අවුරුද්දේ අපේ හාමුදුරුවනේ සාරාංශ කර ලිවීම සඳහා ඔබ වහන්සේලාට ඡේද දෙකක් දීලා තිබුණා. හරිද? එතකොට මේ ඡේද දෙක තමයි මේ තියෙන්නේ. හරි. ඔන්න බලමුකෝ අපි පොඩ්ඩක් ඡේදේ කතා කරලා. සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද කෘතියකි. පාලි ධම්මපදට්ට කතාව ඇසුරු කරගෙන රචනා කරන ලද මේ කෘතියේ කතා වස්තු 300ක් පමණ ඇතුළත් වේ. ධම්මපදට්ට කතාවේ එන කතාවලට අමතරව බිලින්ද ප්‍රශ්නය, දීඝ නිකායට කතාව, සුත්ත නිපාතට්ට කතාව, බුද්ධ වංශ පාළිය හා එහි අට කතා, මංගල සූත්‍ර, අට කතාව යන කෘති වලින් තෝරාගත් කතා පුවද්ද මීට ඇතුළත් වී ඇත. දැන් අපි ඔබට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මොකද්ද මේ කියන්නේ? සද්ධර්ම රත්නාවලිය රචනා කළ තියෙන ධර්මසේන හාමුදුරුවෝ පාලි ධම්මපදට්ට කතා මූලික කරගෙන මේකේ කතාවස 300 ලියලා තියෙන්නේ. ඊට අමතරව මොනවද? මිලින්ද ප්‍රශ්නේ, දීඝ නිකායට කතාව ආදී තවත් කෘති කිහිපයකින් තෝරාගත් කතාත් මේකට අතුලත් කරලා තියෙනවා. ඔන්න දැන් දලා දහසක් අපේ ඔළුවට ආවා. කොහොම ඔළුව හොල්ලා නැතුව ඉන්න අපි යනවා ඉස්සරහට. මුල් පාලි කතා කෙලින්ම සිංහලයට පරිවර්තනය නොකොට කතාසාරය පමණක්ගෙන සද්ධර්ම රත්නාවලිය රචනා කොට ඇති බව ග්‍රන්ථාරම්භයේ කතෝරයා දක්වන පාලි ක්‍රමයේ හැර අර්ථ පමණක්ගෙන අප කලා වූ ප්‍රබන්ධයෙහි යන පාඩයෙන් පැහැදිලි වේ. මට පුළුවන් නම් කියන්න බලන්න පාලි ක්‍රමයේ හැර අර්ථ පමණක්ගෙන අප කලා වූ ප්‍රබන්ධය කියන එක මොකක්ද? උද්දෘත පාඨ. ඒක ඇවිල්ලා උද්දෘත පාඨයක් නැත්තම් කියමනක්. ඔව් නැත්තම් කියලා වචනයක් දැන් මෙයි. නෑ කියමනක් සර්. ඔව් උද්දෘත පාඨයක් තමයි මෙතනදී අපි ගත්තේ. හැබැයි මේක මොකක්ද ඇත්තටම? මේක ධර්මසේන හාමුදුරුවෝ විසින් ප්‍රකාශ කරන කියමනක්. ඕන්න එහෙනම් අපි සාරාංශ කරනකොට මෙන්න මේ වගේ දේවල් අපි අයින් කරලා දානවා. මොකද මේක අයින් කරයි කියලා ඒ කියන්නේ මේ පාඩේ සම්පූර්ණයෙන්ම නොලියුවයි කියලා අපේ හාමුදුරනේ සාරාංශයේ අර්ථයට හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාරාංශයේ මුල් ඡේදයට අපි හානියක් කරන්නේ නැහැ. මම හිතනවා බෝවන්තට පැහැදිලි ඇති කියලා. ඒ නිසා අපිට ඔන්න ඔයගේ අවස්ථාවක් මග හරින්න පුළුවන්. ඒ කියන්නේ අයින් කරලා දාන්න පුළුවන්. ඊළඟට බලන්න වර්ණනය සඳහා Taman තෝරාගත් කතාවස්තු වල චරිත අවස්ථා හා පරිසර වර්ණනා මනවින් ගලපා රසවත්ව කතා ඉදිරිපත් කිරීමට
සද්ධර්ම රත්නාවලී කතුවරයා සමත් වී ඇත. පොදු ජනවහරින්ගත් උපමා පිරුළු බෙහෙවින් භාවිතය මෙහි භාෂා ශෛලී කැපී පෙනෙන ලක්ෂණය. දැන් මෙතන මම තව පුංචි උදාහරණයක් ඔබ වහන්සේලාට කියන්නම්කෝ. අන්තිම ඡේදෙට පොඩ්ඩක් කියන්කෝ. වර්ණනයේ සඳහා Taman තෝරාගත් කතාවස්තු වල ඕනේ කියන්නේ නිර්මාණය කිරීම සඳහා පිළිබිඹු කිරීම සඳහා Taman තෝරාගත් කතාවල චරිත අවස්ථා හා පරිසර වර්ණනා ගලපා රසවත්ව කතා ඉදිරිපත් කිරීමට. ඒතකොට කතාවස්තු වල චරිත සහ අවස්ථා හා පරිසර වර්ණනා ඉදිරිපත් කිරීම කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම පොදු ජනවහනින්ගත් උපමා පිරුළු බෙහෙවින් භාවිතය කියලා කියන්නේ මොකද්ද? ධර්මසේන හාමුදුරුවන්ගේ රචනා ඔව් රචනා ශෛලිය. එතකොට ධර්මසේන හාමුදුරුවෝ කාගෙන්වත් ෆොටෝකොපි කරන්න ගියේ නෑ. කාගෙන්වත් බලාගෙන ඇඳගත්තේ නෑ. උන්වහන්සේටම ආවේනික වෙච්ච ස්වාධීන රචනා ශෛලියකින් තමයි උන්වහන්සේ තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කළේ. ඒ නිසා ඔබ වහන්සේලා හොඳට මතක තියාගන්න ඔය යට තියෙන ඡේදය එක වචන දෙක තුනකින් අපිට ඉවර කරන්න පුළුවන්. ඒ නිසා මේක හරි අමාරු දෙයක් නෙමෙයි අපි හඳුනේ. ටිකක් කල්පනා කරන්නයි ඕනේ. දැන් ඔන්න බලන්න ඔය ලියලා තියෙන අදහස ඔබ වහන්සේලා ඔළුවට ගන්න. මේක වචන සම්පූර්ණයෙන් අපේ හඳුනේ 115ක් තියෙනවා. ඔය 115 අපි 40කට ගත්තොත් එහෙම ඔන්න බලන්න. සද්ධර්ම රත්නාවලිය පාලි ධම්මපදට්ට කතාව මුල් කරගනිමින් කතාවස්තු 300කින් පමණ නිර්මාණය කළ අතර මිලින්ද ප්‍රශ්නය, දීඝනිකායට කතාව, සුත්ත නිපාතට්ට කතාව, බුද්ධ වංශ පාළිය හා අට කතා, මංගල සූත්‍ර අට කතාව ආදිය මූලාශ්‍ර කරගෙන ඇත. පාලි කතාවල සාරේ පමණක්ගෙන සාර්ථක රචනා ශෛලියක් හා භාෂා ශෛලියක්. අන්නර වචන දෙක ගත්තේ අර ටික ඔක්කොම ෂේප් කරලා දාගන්න. උපයෝගී කොටගෙන ඇත. දැන් ඔහොම හාමුදුරන්ට ප්‍රශ්නයක් එනවා මොකද? ඇයි දැන් මේ මිලින්ද ප්‍රශ්නය? දීඝනිකායට කතාව, සුත්ත නිපාතට කතාව, බුද්ධ වංශ පාළිය හා අට කතා, මංගල සූත්‍ර අට කතාව මේව දාන්න ඕනිද? දාන්න ඕනිද? ඒක අනිවාර්යයි. ඇයි හාමුදුරනේ අනිවාර්යෙන් එන්න ඕනි කියලා කියන්නේ? ඒ සාරාංශයේ තියෙන අර ඉස්සෙල්ලා තිබ්බ පොත් ටික ඒ කියන්නේ මූලික සාරාංශයේ සාරය. අන්න හරි. සාරාංශයේ සාරයට ප්‍රධාන වශයෙන් මේ හේතුවක් වෙන්නේ ඔන්න ඕක. තේරුණානේ? එතකොට එහෙනම් දැන් මට නඩු දාන්නේ උතන ධර්මසේන හාමුදුරු කියලා කියලා නෑනේ මම. ධර්මසේන හාමුදුරු කියලා කියලා නෑනේ මම. ධර්මසේන හාමුදුරුවෝ විතරයි DNA සද්ධර්ම රත්නාවලිය ලියලා තියෙන්නේ. වෙන කවුරුවත් ලියපු කෙනෙක් නෑනේ මේ ලෝකේ. ඒ නිසා බය නැතුව අපිට සද්ධර්ම රත්නාවලිය රචකයා කියලා අපිට ගන්න පුළුවන්. ධර්මසේන කියන නම උතට ඇතුළත් කරන්න ඕනේ නෑ. ඇයි? ධර්මසේන මේ සද්ධර්ම රත්නාවලිය රචනා කරපු ධර්මසේන හාමුදුරුවෝ එක නමයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. හරිම ලේසි, හරිම සරලයි. හරි. ඊට පස්සේ අපි හඳුන්නේ අපි අර අන්තිම ඡේදයෙන් කතා කරපු දේ මොකද්ද කරන්නේ? පාලි කතාවල සාරය පමණක්ගෙන බලන්න මොකටද කෙටිද කියලා සාර්ථක රචනා ශෛලියක් හා භාෂා ශෛලියක් උපයෝගී කොටගෙන නැත. ඕ නොතන එතකොට වචන කීයක් තියෙනවද? හරියටම වචන 40ක් ඔය සාරාංශය. මොන බලන්න. ඊළඟට අපි යනවා 2017කට හා පුරා කියලා. ඒකෙත් අපෙන් අහලා තියෙන අපේ හාමුදුරුවනේ ප්‍රධාන වශයෙන්ම වචන 40කින් මේක ලියන්නේ කියලා. හරි. මමත් ඕක පොඩ්ඩක් කතා කරන්නම්කෝ. දැන් උඩ බලන්න දෙවෙනි එක 2017 ඒතර 18 19 20 අවුරුදු 3ක අපිට තියෙනවා පෙරදිග රටවල මෙන්ම අපරදිග රටවලද ආරම්භයේදී දක්නට ලැබුණේ සාහිත්‍ය කෘතියක ඇතුළත් උපමා රූපක ආදී අලංකාර හැඳිනගෙන ਵਿਚාරයට අවතීර්ණ වීමයි. ඒත් ඕක නිකන් සාමාන්‍ය අඤ්ඤමඤ්ඤම් කරන සාරාංශයක්. මොකද ඒ නිසා හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. අනතුරුව සාහිත්‍ය කෘතියක් සමාජයත් අතර සම්බන්ධතාවය පදනම් කොටගෙන සාහිත්‍ය විචාර මූලධර්මයක් සකස් කිරීමට බටහිර විචාරකයෝ උත්සාහ දැරූහ. මේ ප්‍රයත්නය නිසා අනුක්‍රමයෙන් සාහිත්‍ය විචාර කලාව වර්ධනය වීමට පටන් ගත්තේ. බටහිර රටවල වර්තමානයේ ප්‍රචලිත බොහෝ විචාර විධිවලට එක් මූලධර්මයක් පදනම් වී ඇත. ඔන්න ප්‍රධාන කරුණක් ආවා. එනම් සාහිත්‍ය විචාරකයාගේ අවධානය යොමු විය යුත්තේ සාහිත්‍ය කෘතිය කෙරෙහිම විය යුතුයි යන්නේ. සාහිත්‍ය විචාරකයා අවධානය යොමු යුත්තේ සාහිත්‍ය කෘතිය කෙරෙහි විතරයි. විභාගෙ ලියන්න ගියාට පස්සේ ප්‍රශ්න පත්‍රය ගැන විතරයි අපි අවධානය යොමු කරන්න ඕනේ. වෙන වෙන දේවල් ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා.
සාහිත්‍ය විචාරයේ ඊට ස්වාභාවික වූ ප්‍රඥා ගෝචර වූ ආරම්භය සාහිත්‍ය විචාරකයාට ඇත. සාහිත්‍ය විචාරයේ ඊට ස්වාභාවික වූ ප්‍රඥා ගෝචර වූ ආරම්භයේ සාහිත්‍ය නිර්මාණය අනුවම වේ. ඔන්න එකම දේ දීලා තියෙනවා හොඳේ. දැන් දැක්ක නේද? එකම දේ දීලා තියෙනවා. මේ කරුණු අනුව අපරදිග විචාර කලාවේ එක් මූලික ලක්ෂණයක් පැහැදිලි වේ. වචන සංඛ්‍යාව අපේ හඳුනේ 125 උතන. දැන් ඔන්න බලන්නකො මොකක්ද ඕකේ කියලා තියෙන්නේ කියලා තේරෙයි. දැන් ඔන්න මෙන්න මේ කිව්වට පස්සේ බලන්න. හරිම සරල අදහසක් මේකේ තියෙන්නේ. හරි. ලෝක මුල් කාලයේ විදේශිකයෝ සාහිත්‍ය කෘතියක සාහිත්‍යයන් හැඳින විචාරය කිරීමට පෙළඹුණි. බටහිර රටවල සාහිත්‍ය මූලධර්ම පද්ධතියක් අනුව විචාර කලාව ගොඩනැගුණි. සාහිත්‍ය විචාරකයාට සමාජයේ විචාරයට හා ගවේෂණයට අවශ්‍ය අවස්ථාව හා නිදහස හිමි වූ අතර ඒ විචාර කලාවේ එක් මූලික ලක්ෂණය. ඔන්න බලන්න. මේ සිම්පල් කේස් එකක් තියෙන. එතකොට පොතට මතක තියාගන්න සම්පූර්ණයෙන්ම මේ සාහිත්‍ය කෘතියක සාහිත්‍යාංග දැනගෙන විචාරය කරන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ බටහිර රටවල සාහිත්‍ය මූලධර්ම පද්ධතිය නිර්මාණය වුණා කියලා කිව්වා. ඒ වගේම තමයි අපේ හඳුරන්නේ සාහිත්‍ය විචාරකයාට සමාජ විචාරය කරන්නත් ගවේෂණය කරන්නත් නිදහස හිමි වුණා. ඒ මොකේ ලක්ෂණයක් නිසාද? විචාර කලාවේ මූලික ලක්ෂණයක් නිසා. ඒ නිසා අපේ හඳුනන උත්තර අපි වචන 40කින් හරියටම ඔය සාරාංශය සිද්ධ කරනවා. රයිට්. අපි ඊට පස්සේ යනවා 2018 අවුරුද්දට. ඔන්න උතර ප්‍රශ්න වලට වෙනසක් කරලා තියෙනවා. පුළුවන් කියන්න බෑ. ලියන්න ඕන වචන සංඛ්‍යාව දාලා තියෙනවා. හරියටම හරි 17 සම වෙන 16 17 කියන අවුරුද්ද දෙකේ අහලා තිබුණේ දීලා තිබුණේ වචන 40කින් සාරාංශ කරලා ලියන්න. කෙලින්ම ගෙඩිපිරි වචන සංඛ්‍යාව දීලා තියෙනවා. හැබැයි මෙතන අපිට පොඩි chance එකක් දීලා තියෙනවා. මොකද්ද? 50ත් 60ත් අතර වෙනසේ සාරාංශ කරලා ලියන්න. ඔබේ දූ වචන සංඛ්‍යාව සාරාංශයක් ලියන්න. පැහැදිලිද? හරි. අපි ලොකු සාරාංශය මොකද්ද මේ කියලා? මොකක්ද හරිම ලස්සන දෙයක්. අපේ හැමෝටම මයික් එක ගන්න ඕනලා අපි පොඩ්ඩක් පෝස් කරගමු නේද? හරි. අප අතර පවතින විවිධ වූ භාෂා සමූහයන් එකක හෝ කිහිපයක ප්‍රවීණතාවයේ ලැබීමේ මූලික හැකියාවක් මනුෂ්‍ය සත්‍යය ලබා සිටි. ඇත්තනේ අපිට චීන, ජපන්, සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඕනම එකක් අපිට කතා කරන්න පුළුවන්. ඒක මිනිහට තියෙන හැකියාවක්. එමෙ හැකියාව අන්‍ය සත්‍යයන්ට නැත. ගිරවුන් මහිනන් වැනි සත්වයන් මනුෂ්‍ය භාෂාවකින් වචන ස්වල්පයක් හෝ වාක්‍ය දෙක තුන උගන්වීමේ හැකියාව ලබා ඒවා පුනරුච්චාරණය කරන්නට සමත් වූවත් ඒ ප්‍රකාශන අර්ථයක් ඇතිව කරනු ලැබෙයිදයි සැක සහිතයි. දැන් පන්සලේ හරි කොහේ හරි ගෙදරක ගිරවෙක් ඉන්නව දකින්න පුළුවන්. පන්සලේනේ අපි සත්තු ඇති කරන්නේ නැහැ නේද? ඒතකොට කොහේ හරි ගෙදරක ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔය ගිරවා මොකද කරන්නේ? පෙත්තප්පු බත් කෑවද? පෙත්තප්පු බත් කෑවද කියලා අහපුවා මොකද කියන්නේ? පෙත්තප්පු බත් කෑවා කියලා අපි අනුකරණය කළා කියනවා. ඈ දැන් ගිරවට කියන්න පුළුවන්ද? නෑ මම තාම කෑවේ නෑ. තාම කුස්සිය උයනවා කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන්ද? බෑ. අනුකරණයක් කරන්න සිතාමතා උගත් ප්‍රකාශනයක් සිදු කරන්න එහෙම නැත්නම් පුනරුච්චාරණයක් විනා වෙනත් දෙයක් උන්ට කරන්න බෑ අපේ හඳුන්. ඒතකොට ඒ නිසා තමයි මිනිසා නැමැති සත්‍යය ඔය අතරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ. හරි ඊට පස්සේ බලමුකෝ මෙන්න මෙහෙම කියනවා. ඊටත් වඩා වැදගත් වන්නේ තමා උගත් ප්‍රකාශන සියල්ලම පුනරුච්චාරණය කරන විනා නව ප්‍රකාශයක් කිරීමේ හැකියාව වුන් සතු නොවිය. ඇත්තනේ කතාව. මනුෂ්‍ය භාෂා ශක්්‍යතාවයේ මහිමේ නම් තමා කිසියම් භාෂාවක ප්‍රවීණත්වයේ ලැබූ පසු මින් පිර කිසි දෙනෙක් නිර්මාණය නොවූ නව ප්‍රකාශන එම බසින් කිරීමේ හැකියාව මනුෂ්‍යයා සතු වීමය. අප වයස 1මාර පමණේ සිට ඉගෙනගෙන වයස 5 පමණ වන විට සම්පූර්ණ කරගන්නා භාෂා ප්‍රවීණත්වය අනුව පසුව නිපදවන ප්‍රකාශ වලින් වැඩි කොටසක් අප මීට පෙර නිර්මාණය නොකරන ලද නව වාක්‍යයන් අලුත් වාක්‍ය බව වාග් වේදින් විසින් පෙන්වා දී තිබේ. එතකොට බලන්න මිනිසා කියලා කියන්නේ පුංචි කායි ධම්ම භාෂාව පිළිබඳව අලුත් විදිහකට හොයාගෙන යන චරිතයක්. ඒ නිසා අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු පාවිච්චි කරපු භාෂාව තුලින් නෙමෙයි අද අපි මේ අලුත් දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා කාලෙන් කාලයට පරම්පරාවෙන් පරම්පරාවට ගොඩක් දේවල් අලුත් වෙනවා. ඒ නිසා අන්න ඒක ගැන තමයි ඔය කියන්නේ. අපිට නිකන් මහා පරදයක් වගේ දැනෙනවා. මෙතන වචන ඉදිරිපත් කරනවා 139ක්. ඕනෝක සරල කළ අපි ගන්නවා 50ක් 60ක් අතරනේ අපිට ලියන්න කිව්වේ.
මනුෂ්‍ය සත්වයාට සමාජයේ භාවිත භාෂාවල ප්‍රවීණතාව ලැබීමේ හැකියාවක් තිබුණද? එම හැකියාව අන්නේ කිසිදු සත්වයකට නොමැත. නමුත් සතුන්ට මිනිස් වදන් වලින් කිහිපයක් ශබ්ද නගා කියවීමට හැකි වුවද එහි අර්ථයක් ඇතිව අලුත් ක්‍රමයකින් ඉදිරිපත් කරනු හැකිය. ඇත්තට සතුට මොකක් ඉදිරිපත් කරන්න බෑනේ. බල්ලා කරන්න පුළුවන් බොරණ එක. මෙන්න හොරෙක් ආවා, මෙන්න හොරෙක් ආවා. මෙන්න හොරෙක් පොල් කඩනවා කියලා කියන්න පුළුවන්. බෑ. උට පුළුවන් බොරන්න විතරයි. අඳුරන මිනිස්සෙක් ආවත් ඌ බුරනවා, දානගෙන ආපු කෙනාවත් ඌ බුරනවා, හොරෙක් අතුරෙක් ආවත් ඌ බුරනවා. වෙන කවුරුට ආවත් ඌ බුරනවා. එතකොට අවසානයේදී තීරණයකට එනවා අපේ හඳුනන වාග් වේදී මොකද කියන්නේ? වාග් වේදීන් පවසනුයේ සත්වයා මිනිස් සත්වයා කුඩා අවදියේ සිට භාෂා නිපදවන ප්‍රකාශ වලින් වැඩි කොටසක්ම ඉපැරණි නිර්මාණයන් නොවන බවයි. ඒ කියන්නේ වර්තමානයේ ජීවත් වෙන මිනිස්සු හැම වෙලේම ඉපැරණි නිර්මාණ තුලින් නෙමෙයි ගොඩක් වෙලාවට නව නිර්මාණ කළා තියෙන අලුත් සංකල්ප වලින් හිතලා. ඒතකොට ඒක තමයි ඔය සාරාංශයට ප්‍රධාන අදහස් වලට පත් වෙන්නේ. ඒතර මහා ලොකු දෙයක් නෙමෙයි ඕක. ඒ නිසා හොඳට කියවන්න ඕනේ. කියවුවට පස්සේ තමයි අපේ හාමුදුරනේ ඕකේ තේරුම හොඳටම අපිට ඔළුවට දාගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. ඔන්න එහෙනම් අපි යනවා ළඟටම 2019 වර්ෂයේ. 2019 අවුරුද්දෙත් අහලා තියෙන්නේ මේ 2019 අවුරුද්දේ අහලා තියෙන එකට කියලා තියෙන්නේ 50ක් 60ක් අතර සාරාංශ කරලා ලියන්න. ඒතර ඔබ යදු වචන සංඛ්‍යාවක් ලියන්න කියලා තියෙනවා. අනේ ඔන්න ඊට පස්සේ. හරි. ඊට පස්සේ අපේ හඳුනේ අපි යනවා සාරාංශයට. මහ පොළොවේ ගල් කැට එමට ඇත. එහෙත් මැණික් කැට ඇත්තේ ඉතා ස්වල්පයකි. එමින් ලෝකයේ මිනිස්සු එමට ඇත. එහෙත් ආත්ම ශක්තිය ඇති මිනිසුන් නැත්තේ ස්වල්පයකි. අනගාരിക ධර්මපාලතුමාද ඒ ස්වල්ප දෙනාගෙන් එක්කෙනෙකි. පරාදීනත්වයේ නැමැති කුඩල්ලා විසින් සිංහල ජාතිය නැමැති මිනිස් සිරුරෙහි ලේවි සුදුමැලිව ඇට සැකිලිව අඩ පණව තිබුණු සමයෙහි ජාත්‍යාලයේ නැමැති ලේ අභ්‍යන්තරයට විද ජාතික සිරිත් හා සිතුම් පැතුම් නැමැති පෝෂාහාර කවා ආගම භක්තිය නැමැති බෙහෙත් පොවා ශක්තිමත් භාවය හා පෘෂ්ටිමත් භාවයට පමුණුවාලීමේ කාර්ය ආරම්භ කිරීමට තරම් ප්‍රබල ආත්ම ශක්තියක් ඇති පුරුෂයෙක් ලංකාවට අවශ්‍ය විය. දැන් බලන්න ඔය ටික හරි සරලයිනේ. මිනිස්සු කුල මල ජාතිය වෙනුවෙන් කාකුටාගෙන අද්දී අපේ හාමුදුරනේ රට ජාතිය ආරක්ෂා කරන්න ඒකට දැක්මට අවශ්‍ය නායකත්වයක් දෙන්න මිනිහෙක් ඕනේ වුණාලු. ලෝකේ නොයේ රටවල ඇවිද්ද නොදියුණු ජාතීන් දියුණු හැටි දැක්ක දියුණු ජාතීන් වැඩ කරන හැටි නැරඹු ධර්මපාලතුමා ස්වකීය ජාතිය නැමැති ලෙඩා ගලවා ගැනීම සඳහා ඉදිරිපත් විය. ඕනේ එතකොට කියනවා ධර්මපාලතුමා ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වුණා. හැබැයි වෙච්ච දේ මොකද්ද බලන්න. මගේ බිරිඳය, මගේ පුතාය, මගේ දුවය, මගේ පවුලය ඕන ප්‍රකාශනයක්. දැන් දැක්ක නේද? ප්‍රකාශනයක්. ඉතින් අයින් කරන්න ඕනේ දේවල් ඕන ප්‍රකාශනයක්. යනාදී වශයෙන් පෞද්ගලිකත්වයේ බලපෑමට අසාද බැඳීම තරම් හේතු වන අන් කිසිවක් නැති බව ඔහුට වැටහිණි. ඒතර ධර්මපාලතුමා හිතුවා අයියෝ මේ බැඳ ඉන්නේ ළමයි හදන්නේ මගේ දුව මගේ පවුල මේ විදිහට පෞද්ගලිකත්වයක් හදාගන්න තමයි මේ මිනිස්සු කසාද බඳින්නේ. ඒ නිසා මට සමාජයේ මීට වැඩි මෙහෙවරක් කරන්න පුළුවන් ඒ සියල්ලගෙම ඈත් වුණොත්. ඒ නිසා මොකද කරේ? රටකට ජාතියකට හා ආගමකට පොදුවේ වැඩ කිරීමට මුළු කාලය යොදා වැඩ කිරීමට නිදහසේ වැඩ කිරීමට අනබාන මොකක්ද ඒකට කියන්නේ එකම වචන ටික ඉදලා තියෙනවා. මොකක්ද ඒකට කිව්වේ අපේ හඳුන්නේ එකමක් කියන්නේ පුනරුක්ති. අන්න හරි බොහොම හොඳයි. ඔව් නිදහසේ වැඩ කිරීමට අනගාരികත්වය තරම් සුදුසු තත්ත්වයක් නැති බව ඔහුට පෙනී ගියේ. එබැවින් ඔහු අනගාരിക විය. ඔය අදහස ඔහොම තියාගෙන මේකට අවධානය යොමු කරන්න. මෙතන වචන 171යි. ඔන්න යනවා සාරාංශය. බලන්න මේ අදහස මේකේ නවද නැද්ද කියලා. මිනිස් සමූහයාගෙන් ආත්ම ශක්තිය ඇති අතලොස්සකින් අනගාരിക ධර්මපාලතුමා සුවිශේෂීයි පරාජය නැමැති කුඩල්ලා ජාතියේම සිරුරු අප්‍රාණික කර තිබූ සමයේ දේශයට හිත තියුග පුරුෂයෙක් අවශ්‍ය වූ කාලයක ඔහු බොහෝ අත්දැකීම් ලද සුදුසාරුවිය. තමාගේ පෞද්ගලික බැඳීම් විවාහයට පමණක් සීමා වන බව අවබෝධ කරගත් ඔහු ස්වාධීනත්වයෙන් කටයුතු කිරීමට සමාජ සේවයේදීම පිණිස අනගාരിക බව තෝරාගත්තේ. එතකොට අර මහා විශාල චේන්ද්‍රී කියව අදහස ඔකේ ඇවිල්ලා නැද්ද බලන්න. එතකොට අපිට දීලා තිබිච්ච වචන ටික තමයි මොකද්ද? අපිට දීලා තිබුණේ මොකද්ද? අපිට සම්පූර්ණයෙන්ම දීලා තිබුණේ මේ 50ක් 60ක් අතර වෙනසේ ලියන්නේ කියලා. ඒකට අපි මොකද කරන්නේ? 55කින් ලියනවා. පැහැදිලිනේ? 55කින් අපි ලියනවා. එහෙනම් උන් අපේ හඳුනේ අපි යනවා අපිට අවසානව කතා කරන්න තියෙන
සාරාංශයට 2020 වරහන් ඇතුලේ 2021 මාතෘකාවට තමයි අපි යන්නේ. මේ සාරාංශයට තමයි අපි යන්නේ. දේශප්‍රේමයේ දේශානුරාගයේ නැතහොත් දේශාභිමානය යනුවෙන් අදහස් කරනුයේ පුරවැසියෙකුට සිය මව්බිම ජන්ම භූමිය කෙරෙහි ඇතිවන කැපවීම හා ගෞරවාන්විත හැඟීම මේ සංස්කෘතික බැඳීම ASCII සැලකේ. ඇතැම් විටක මේ සංස්කෘතික බැඳීම කෙරෙහි ඔවුන්ගේ ආගමික විශ්වාසයන්හි සමානත්වයට බලපාන අවස්ථා හමු වේ. එක් ස්වාධීන ජාතියක් යුද්ධ ආක්‍රමණ දේශපාලන ගිවිසුම් හෝ කුමන්ත්‍රණ ආදී මගින් තවත් ජාතියක් විසින් යටත් කරගත් කල්හි යටත් කරගනු ලැබුණු ජාතියෙහි සමාජිකයන් අතර දේශානුරාගී දේශාභිමානී හැඟීම් ඇතිවීම නිරීක්ෂණය කර හැකියි. යටත් විජිතභාවයෙන් නිදහස ලැබීමෙන් අනතුරුවද දේශපාලන ආර්ථික නිදහස අරමුණු කොටගත් ගමනේදී ජාතියට දේශානුරාගී දේශාභිමානී හැඟීම් පුබුදුවාලීම අත්‍යවශ්‍ය වේ. කියන්නේ මොකද්ද මේ අර හැමදාම යටත් විජිතභාවයට මේ ගැති වෙලා ඉඳලා එතනින් අපි නිදහස හම්බුනාට පස්සේ මොකද කරන්න ඕනේ? අපි ගාව පොඩි අප්ඩේට් එකක් තියෙන්න ඕනේ. අපි ගාව පොඩි පුබුදුවාලීමක් තියෙන්න ඕනේ. ආනේ පුබුදුවාලීමත් එක්ක පොඩි වෙනසක් වුණාලු. මොකක්ද වුණා කියන්නේ බලමු. මේ හැඟීම් ප්‍රකාශයට පත් කරන ප්‍රධාන මාර්ගයක් වුණේ සාහිත්‍ය නිර්මාණයි. ඒ අතරනිදු විවිධ පද්‍ය කාව්‍ය ප්‍රභේද දේශාභිමානී හැඟීම් පුබුදුවාලීමට හා ප්‍රකට කිරීමට යහල් කොට ගැනීම. කොහොම යන් එහා පැත්තට සියවසේ මුල් භාගයේ යටත් විජිත විරෝධී හැඟීම් ඉස්මතු කෙරෙමින් නිර්මාණකරණයේ නිරතෝ ලේඛකයන් අතරින් ඇස් මහින්ද හිමි, ආනන්දරාජ කරුණා හා කුමාරතුංග මුනිදාස ප්‍රමුඛ ස්ථානයේ හිමි කර ගනිති. දිවයින බ්‍රිතාන්‍යයටත් විජිත තත්ත්වයේ නිදහස් වූ පසුද දේශාභිමානී හැඟීම් දනවන සාහිත්‍ය නිර්මාණ ප්‍රචලිත විය. අරිසෙන් අහුබුදු මහගම සේකර ආදී රචකයන්ගේ දේශාභිමානී සාහිත්‍ය ප්‍රබන්ධ මේ යුගයේ වූ නිර්මාණ අතුරින් විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඒවා සාහිත්‍යමය ගුණයෙන්ද සුපෝෂිත වීම හේතුවෙන්. ඔබ බලන්න දැන් මේ මෙතන බලන්නකො වැඩි ඕනේ අපේ හඳුන්නේ මේ යුගයේ බිහි වූ නිර්මාණ අතුරින්. හරිද? විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ඒවා සාහිත්‍ය ගුණයෙන් තියෙනවා කියන එක. ඒ කියන්නේ යුගයේ බිහිවිච්ච නිර්මාණ සාහිත්‍ය ගුණයෙන් තියෙනවලු. හැබැයි ඒකට යා මේ මුල් ප්‍රකාශකයා ප්‍රකෘති කතරෙන් ඉදිරිපත් කරපු කෙනා ප්‍රകൃතිය තුලදී බලන්න මොනතරම් වැල්වටාරා ටිකක් මෙතනට අන්තර්ගත කරලා තියෙනවද කියලා. දැක්ක නේද? ඒතර අනිත් වගේ දේවල් වලට තමයි අපි ගොඩක් වෙලාවට ඉවත් වෙන්න බලන්න ඕනේ. ඒතර වචන 187ක් තියෙනවා. අනිත් එක තමයි මෙතන තියෙන ඊළඟ විශේෂත්වය තමයි අපේ අන්දරෝ ඡේද දෙකක් තියෙනවා. තේරුණානේ? ඡේද දෙකක් තියෙනවා. හරි. අපි යනවා ඔක සාරාංශගත කරාට පස්සේ කොහොමද එන්නේ කියලා බලන්න. ඔන්න ඕක අපේ හඳුන්නේ මාකින් ස්කීම් එකෙන් මම ගත්තේ. ඒ කියන්නේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට අදහසක් ගන්න ඉදිරිපත් කළ තිබිච්ච මේ සාරාංශය තමයි ඔය තියෙන්නේ. බලමුකෝ. දේශානුරාගය පුරවැසියෙකු සතු සංස්කෘතික බැඳීමකි. ජාතියක් පරාධීන වූ කල ස්වාධීනත්වයේ උදෙසා වූ ස්වාධීන වූ කල දේශපාලන ආර්ථික නිදහස උදෙසාද දේශානුරාගයේ පුබුදුවාලීම අවශ්‍යයි. ඒ අවශ්‍යතාව සපුරාලන සාහිත්‍ය නිර්මාණ අතර පද්‍ය කාව්‍ය ප්‍රමුඛ වේ. මෙහි පූර්ව ස්වාධීන සමය එස් මහින්ද හිමි, ආනන්ද රාජ කරුණා හා කුමාරතුංග මුනිදාසද අපර සමය අරිසෙන් අහුබුදු මහගම සේකර ආදී කවිහුද ගුණාත්මක කවියෙන් සපුරාලුව. දැන් මේ නම් දාන්නේ මේ විදිහට. ඒ නම් ටික අයින් කරන්න බෑ. ඒ නම් ටික අනිවාර්යෙන් ඒ යුගවලට අදාළ විශේෂයෙන්ම අපර සමය විශේෂයෙන්ම පූර්ව සමය ඔය කියන කාල සීමාවලට අදාළ වෙච්ච නිර්මාණකරුවෝ ඔය විදිහට අනිවාර්යෙන් දාලා තියෙන්න ඕනේ. හරි. එතකොට අපේ හාමුදුරනේ උත්තර සම්පූර්ණයෙන්ම වචන 57ක් ඉදිරිපත් කළා ඉවිලා තියෙනවා. හරි. එහෙනම් අපි කම්මැලිකම යන්නත් එක්ක පුංචි වැඩක් කරමු. හරි. ඔබ වහන්සේලා සූදානම් කරගෙන තියෙන පුංචි කොලයක්, පුංචි පොතක්. එහෙනම් අපි එන්නේ නේද සෙමිනේකට එනකොට නිකම්මත් දෙක වනාගෙන එන්නේ නැහනේ. හරි ගත්තද? ඔව් සර්. හරි. අපි දැන් කරන්න හදන්නේ සරල වාක්‍ය කිහිපයක් ඉටි කරලා ලියමු. හරිද? ඔන්න පළවෙනි එක. ඊයේ සෙමිනාර් එකට සම්බන්ධ වෙච්ච අපේ පොඩි හඳුරු කවුරු හරි ඉන්නවද? හරි එහෙනම් උත්තර කියන්න එපා.
උත්තර කියන්නේ හරි අපි අලුත් හාමුදුරුවන්ට අවස්ථාව දෙමු. ඉන්නවා සර්. හරි. ඔන්න වාක්‍යය පළවෙනි එක සැවුම සිනා ගන්වමින් නොයෙක් කවටකම් කරමින් සිටි අන්දරේ අදටත් අප සමාජයේ ජීවමාන චරිතයක් ලෙස කතා බහට ලක්වන බව කවුරුත් පිළිගනී. දැන් ඔන්න පොඩ්ඩක් කල්පනා කරලා හිතලා මතලා බලන්න ඕකෙන් අයින් කරන්න පුළුවන් වචන මොනවද? ඔය වචන පොඩකට එකට එකතු කරන්න පුළුවන් වචන මොනවද? එහෙම එකතු කරලා බලන්න තනි වාක්‍යයක් හදන්න. අදුවා සර්. අන්දරේ අදටත් අප සමාජයේ කැපිපෙනෙන චරිතයක් ලෙස හඳුන්විය හැකිය. කැපිපෙන අදටත් අප සමාජය හිනස්වයි. හරි අන්දරේ අදට අපව හිනස්වයි. අපේ පළවෙනි හාමුදුරුවෝ මොකක්ද කිව්වේ? අන්දරේ අදටත් අප සමාජයේ කැපිපෙනෙන චරිතයක් ලෙස දැක්විය හැකිය. හරි කැපිපෙනෙන චරිතයක්. ඒක කැපිපෙන්නේ ඇයි? අන්න කැපිපෙන ලක්ෂණය උතන්ට එන්න ඕන. ඇයි සිනා ගන්වන නොයෙක් කවටකම් කරන නිසා. අන්න හරි. එතකොට ඒකට මොකද්ද දාන්න පුළුවන් වචනය උතන? කවටකමින් පිරුණු අන්දරේ විහිළු තහළු කරන නිසා. වර්තමානයේ මේක ගන්න බැයිද? අපිට තව උතන්ට වචනයක් දාගන්න බෑ. අන්දරේ කියලා කියන්නේ කවුද ඇත්තටම? විකටයෙක්. ආන්න විකටයෙක් කියන තැන අපේ හාමුදුරුවනේ සිනා ගන්වන නොයෙක් කවටකම් කරන කියන අදහස එන්නේ නැද්ද බලන්න. ඔබ වහන්සේලා පිළිගන්නවද මගේ අදහස? බානතර එක වචනකින් වචන කීපයකම අදහස එකට කැටි කරලා ගන්න බැහැ නිසා සැවොම සිනා ගන්නපු විකටයෙක් විදිහට අන්දරේ අදටත් ජීවමානයි. ඒතර මේ අදටත් අප සමාජයේ කියන දේවල් ඊට පස්සේ ඔය සිනා ගන්නමින් නොඑක් කවටකම් කියන ඔක්කොම අපිට ඔය වගේ තනි වචනයක් කෙටි කරලා දා ගන්න පුළුවන්. රයිට්. තව අදහසක් තියෙනවා නම් අපේ හාමුදුරුවෝ එක නමකට අවස්ථාවක් දෙන්නම්. විකටකමින් පිරුණු අන්දරේ ඔව් විකටකමින් පිරුණු අන්දරේ අපේ හාමුදුරුවෝමක් විතර කියන්නේ දෙන්නමක් මයික් ඔන් කරගත්තොත් ඇහෙන්නේ නැහැ නේද? කවටකමින් පිරුණු අන්දරේ වර්තමානයේ කවුරු පිළිගත් චරිතයකි. ඒක හරි. ඒක ගල්පෙනවා හොඳයි. අපි අනිත් පොඩි හඳුරන්න මම අවස්ථාවක් දෙන්න. වාගේ මට ඇහුනේ ටක් ගාලා කියන්නකෝ බලන්න. සැවුම සිනාගත්තෝ අන්දරේ අදටත් කතා බහට ලක් වෙයි. ඒකත් හොඳයි. කෙටි කරලා තියෙනවා. එතකොට අර මුල් වාක්‍ය අදහස අනිවාර්යෙන් ඕකට එන්නම ඕනේ. හරි. අපි යනවා අපේ හඳුනන්නේ දෙවෙනි එකට. හරි. අපි ඕකත් ඉක්මනින් බලමු බලන්න. සිදුවත් කුමරා සතර පෙර නිමිති දැක අබිනිෂ්මන් කරේය. සිදුවත් කුමරා සතර පෙර නිමිති. ඇයි සතර පෙර නිමිති කියන වචනේ පාවිච්චි කරේ? මහල්ලෙක් මලමිනිය පැවිදිරුවක් කියන්නේ සතර පෙර නිමිති. අන්න හරි. මහල්ලෙක් මලමිනිය පැවිදිරුවක් කියන වචන හතරට අපිට පුළුවන් සතර පෙර නිමිති කියන වචනෙන් වැඩේ දෙන්න. හරි. බොහොම හොඳයි. පොඩි හඳුනේ භාෂාව හොඳට ලියලා තියෙනවා. හරි. එහෙනම් අපි යන් ඊළඟ එකට තුන්වෙනි වාක්‍යයට. හරි. පානේ රියදුරු බොහොමත්ම සෙමින් ක්‍රමානුකූලව රියාසුවාගෙන සිදුවන්නට ගිය අනතුරු වළක්වා ගත්තේ වෙදහාමිනේගේ ජීවිතය ආරක්ෂා වී වාහනේ රියදුරා එක නම එක නමක් කියලා ඉන්න අපේ හඳුන්නේ වෙදහාමිනේ. ඔකේ. වෙදහාමිනේගේ ජීවිතය ආරක්ෂා වූයේ රියදුරාගේ විනීත රිය පැදිවීමෙන්. දැන් රියදුරාගේ රිය කියලා වචන දෙකක් එකලග ඇවිල්ලා තියෙනවා. එතකොට ඕන්න බලන්න අපේ වචන වැඩි කරගන්න අවස්ථාව. ඒකට ගන්න බලන්න හොඳ වචනයක්. වාහනේ. ඔව් කියන අපේ හඳුනේ. වාහනේ රියදුරු බොහෝම විනයානුකූල රිය පැදවූ නිසා විදහාමිගේ ජීවිතය ආරක්ෂා වී. ඔන්න දැන් අපි සාරාංශ කරන නීති රීති වලට පටහැනි වෙලා. ඇයි? දැන් මම ඉස්සලා කිව්වා මම නෙමෙයි කියලා තියෙන්නේ. අපි මේකේ තියෙන වචන වලට යන්නේ නැහැ. අපි ලියන්න ඕනේ අපේ හඳුනේ විකෘති කතරෙන්. එතකොට අපේ අදහසක් තමයි මෙතනට එන්න ඕනේ. හැබැයි ඔය වාක්‍ය ඉනාදි මම අවස්ථාව දෙන්නම්. එතකොට මේ වාක්‍යයේ ඇතුලේ තියෙන අදහසට වෙන අදහසක් එකතු කරන්නත් බෑ. හැබැයි ඕකේ තියෙන වචන ටිකම අපි ගන්නෙත් නැහැ. හරිද?
ඒ කියන්නේ කරගන්නව දෙයක් නැති වුණොත් එකක් වගේ දෙකක් වගේ ගන්නවා. ඒකත් උපරිම උත්සාහ කරන්න ඕනේ නොගෙන ඉන්න. ඒ නිසා හැම වෙලේම බලන්න ඕනේ මේක වචන ටික නොගෙන අපේ අදහස් ඉදිරිපත් කරන්න. දැන් අපි අතන අර මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් කියන එක අපි සතර පෙර නිමිති ගත්තේ. ආන්න මේ වගේ ඕක හදන්න බලන්න මේ විදිහට. ක්‍රියේදුරු පරිස්සමෙන් ක්‍රියාපදෝ නිසා විධාංගී ජීවිතය ආරක්ෂා වේ. හදුවස පරිස්සමෙන් ඔව් සුපරීක්ෂාකාරී විනීත රියදුරුගේ ක්‍රියාකලාප විනීත රියදුරුගේ ක්‍රියාකලාපයෙන් විදහාමගේ ජීවිතය ආරක්ෂා විය. විධාමිනේගේ ජීවිතය ආරක්ෂා වී කියන වචනේ එහෙම අරන් තියෙනවනේ. හරි කමන්නේ අපි දැන් ඔය තාම මේ මුල් ටිකනේ කරගෙන යන්නේ. එතකොට අපේ හඳුනේ හොඳටම උපාංශලගේ උත්සාහය හොඳයි. එහෙම තමයි අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට මම ඔය සාරාංශයක් නොදුන්නට ඔය සරල වාක්‍ය කිහිපයක් ගත්තේ. ඕක තමයි ඉස්සල්ලාම අපි කරන්න ඕනේ. මොකද ඉස්සල්ලාම ලොකු දෙයකට අපි යන්නේ නැතුව ඉස්සල්ලාම පොඩි දෙයකින් තමයි අපේ හැමදේම අපි පටන් ගන්න ඕනේ. ඒ නිසා ඔය වගේ පොඩි පොඩි වාක්‍ය ටිකක් අපිට ඉස්සල්ලාම සරලව හදා ගන්න පුළුවන් නම් අපිට සාරාංශය කරන එක මහ ලොකු දෙයක් වෙන්නේ නැති. ඒ නිසා දැන් ඔතන අපිට පුළුවන් සාමාන්‍යයෙන් දැන් රියදුරු කියන වචනේ කොහොමද ගන්න බෑ. ඩ්‍රයිවර් කියලා අපිට දාන්න බෑනේ සිංහලේ. නේද? ඒ නිසා රියදුර කියන වචනේ අනිවාර්යෙන් අපිට උත්තර දාන්න වෙනවා. ඊට පස්සේ මොකද්ද? මෙයා ක්‍රමානුකූලව රියා හසුරුවාගෙන ගියාලු. ඒක අනිවාර්යෙන් දාන්න වෙනවා. එතකොට අනුතරක් සිදු වෙන්න ගිහිල්ලා විධාමිනේගේ ජීවිතය එතනින් ආරක්ෂා වුණාලු. එතකොට අන්න ඒ අදහස එන විදිහට අපේ අදහසෙන් තමයි, ඒ කියන්නේ අපේ වචනෙන් තමයි මේ වාක්‍ය අපි කැටි කරා. කියන්න අපේ හඳුර බලන්න. රියදුරුගේ විනීත බව නිසා විදහාමි ආරක්ෂා විය. හරියටම හරි. එතකොට රියදුරු කියන්නේ මේ කුස්සිය වෙන කෙනාට මේ වාහනයක් පදවන කෙනා. එතකොට යා විනීතයි කියලා කියන්නේ එයා බොහොම හොඳින් රිය භාවනය කරා කියලා. අන්න හරි ලස්සන වාක්‍යයක්. බොහොම හොඳයි අපේ හඳුනේ. හරි. එතකොට අන්න ඒ වගේ අපේ අදහසින් ඉදිරිපත් කරන්න ඕනේ මේකේ පළවෙනි අදහසට ගැටලුවක් නොවේ. හරි. අපි යන් එහෙනම් අපේ හතරවෙනි වාක්‍යයට. සර් නිමල් තමන් ගැන නොසිතා මරණ බියෙන් සිටි මුවා බේරගත්තේය. හරි. ළඟට ඇවිල්ලා තියෙනවා. තා චුට්ටක් වෙනස් වෙනවා. චුට්ටක් හිතන්න බලන්න ඔය පිටාව පිළිබඳ නොමිසා අඩියෙක් කිමින් තබා හති දමමින් කියන එකට වචනයක් අපිට ගන්න. නිමල් අවට නොබලා. නිමල් තමන් ගැන නොසිතා බියෙන් සිටි මුවා බේරාගෙන ලොකු පිනක් කරගන්න. ලොකු පිනක්. ඒ කියන්නේ කියාගත නොහැකි කියන එකට ලොකු පිනක් කියලා දැම්ම එහෙමද? එහෙම ගන්න පුළුවන් කියලාද අපි හඳුරු කියන්නේ? ඔව් සර්. හරි. ගැටලුවක් නෑ. අපිට මෙන්න මෙහෙම පුංචි වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන්. ඔන්න බලන්නකො දැන් හැමෝම බොහොම උදා ලියලා තිබුණා. දැන් වටපිටාව පිළිබඳ නොවිමසා අධියෙක්මනින් තබා හති දමමි. ඔය කියන දෙයකට අපිට ගන්න බැයිද වේගයෙන් කියලා? ඈ? එතකොට මෙයා දුව ගොස්නේ. නේද? මෙයා දුවලනේ කෑගස්සන මුවා බේරා ගැනීමට ගොස්. කියාගත නොහැකි පිනක් සිදු කරගත්තා. එතකොට නිමල් වේගයෙන් ගොස් මුවාගේ ජීවිතේ බේරාගත්තේ. පැහැදිලිද මං කියපේ? එතකොට මුවාගේ ජීවිතේ බේරාගත්තේ මුවා මොකක් හරි මේ කරදරයකට පැටලලා තිබිච්ච ඉඳානේ. නැතු මුවා දිනගා විදියට මුවාට කරදරයක් වෙන්නේ. ඔව් කියන්න අපේ හඳුනේ. මේ නිමල් මුවා බේරා ගැනීමෙන් පිනක් සිදු කරගත්තේය. ඔව් නිමල් මුවා බේරා ගැනීමෙන් ඔව් එතන අර තව චුට්ටක් එන්න ඕනි. අතර මේ අර වටපිටාව පිළිබඳ නොවිමසා අඩීක්මනින් සබා හති දමමින් කියන එකට. අපි වේගය කියන වචනේ එතනට දැම්මම වහන්සේ වාක්‍යය හරි. එතකොට දැන් මේ අනිත් එක තමයි මේ කියාගත නොහැකි පින. දැන් පින කියන එක කොහොමත් වටිනවා කියන දෙයක් නේ. නේද? හැබැයි ඒක කියාගත නොහැකි කියන වචනයක් අපිට ඕනේ නැහැ. ඒතර විශේෂණ කරන්න ඕනේ නැහැ. පින කියාගත නොහැකි පින. හරියට නිකන් අපි අටමහා කුසලයක් කරා වගේ මේ මුවා බේරගත්තම. ආන්නි වගේ නිකන් ඒ වගේ එකක් තමයි මෙතන කියන්න හදන්නේ. හැදෙලම වහන්සේට ඒ නිසා එහෙම අර්ථයක් මෙතනට අපිට අවශ්‍ය වෙන්නේ. ඔව් ඒ නිසා එහෙම අදහසක් උනට අපිට ගන්න අවශ්‍ය වෙන්නේ. බොහෝම සරල වාක්‍ය වචන දෙක තුනක් දාලා ඕක අපිට පොඩ දා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න අපි යනවා අපේ හඳුනේ අපේ අන්තිම උදාහරණයට. හරි. ඕක හොඳට කියවන්න බලන්න ඉස්සෙල්ලාම කලබල නැතුව.
රත්නපුර වැසියන් රත්නපුර වැසියන් පතල් කර්මාන්තයේ කොට තම ජීවිතය සැපවත් කරගත්තේය. හරියට බලන්න මෙච්චර දිග වාක්‍යයක් වචන කිහිපයකින් ගලපලා තියෙනවා. අන්න බලන්න දැන් මුලදී ගැටලුවක් වුණාට දැන් උන අන්තිම හරියට යනකොට වැඩ පෙන්නනවා අපේ පොඩි හාමුදුරුවෝ. බොහොම හොඳයි හාමුදුරුවනේ. ගොඩක් සතුටුයි. එතකොට නිරන්තරයෙන් අභ්‍යාස කරන කියලා නෝ තව අවස්ථාවක් දෙමුකෝ කියන්න අපේ හාමුදුරනේ. රත්නපුර බොහෝ දෙනා පතලින් තම ජීවිත පෝෂණය කර ගැනීමට උත්සාහ කරති. පතලින්. ඔව් ඒත් හරි. පතලින්. ඔව් පතලින්. පතලින් ගුවත් හරි. හැබැයි පතලින් පතල් කර්මාන්තේ නේද? අන්න ඒ වගේ වචනයක් අපිට උත්තර දාගන්න පුළුවන්. හොඳයි. බොහොම හොඳයි බොහන්සගේ එකත්. ඔව් කියන්න අපේ හාමුදුරනේ. රත්නපුර වැසියෝ පතල් කර්මාන්තයෙන් ජීවිතය ගෙන යති. ඒත් හරි. රත්නපුර වැසියෝ පතල් කර්මාන්තයෙන් තම ජීවිතය සලි කර ගනිති. ඒත් හරි. ඔය තියෙන්නේ ඒතර පතල් කර්මාන්තය කියන එක ආවට පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම මේ උමගක් දිගේ ඉදිරියට කොසුරුවන් ප්‍රබෝධ අය විවිධ වටිනා අගයකින් යුතු මැණික් ලබාගෙන ඒවා අලෙවි කොට කියන එක සම්පූර්ණයෙන්ම කියවෙන පතල් කර්මාන්තය. ඒතර පතල් කර්මාන්තය කියලා කියන්නේ මේ ආයේ මේ ලී හොයාගෙන යන එක නෙමෙයිනේ මැණික් හොයාගෙන යන එක නෙමෙයි. ඒ නිසා ඒ අදහස් සම්පූර්ණයෙන්ම අපේ හැමෝටනේ ඕකට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා ඔබ වහන්සේලා ඔතනදී ගොඩක් සාර්ථක වුණා. ඒකට කතා කරපු උදාහරණ පහේදීම ඔබ වහන්සේලා ලොකු මහන්සියක් ලොකු කැපවීමක් අරගෙන ඒ වැඩ ටික සිද්ධ කරා. එහෙනම් මට කියන්න තියෙන්නේ නිතර ඔබ වහන්සේලා ඔය අභ්‍යාසවල නිරත වෙන්න. එහෙම නිරත වුණොත් තමයි ඔබ වහන්සේලාට සාරාංශකරණය බොහොම සරල ලේසි ප්‍රශ්නයක් බවට පත් වෙන නිසා කෙලිපිටිම ලකුණු 10ක් ගන්න පුළුවන්. ඔය කියපු කරුණු ටික ගැන හොඳට අවධානය යොමු කළා. ඔය ප්‍රශ්න පත්‍ර වල ඇවිල්ලා තියෙන බාහිර විභාගවල දීපුවා. නම්බරේ දෙනවද? නම්බරේ. හරි මම කිව්වනේ මම ඔක්කොම අන්තිමට දෙනවා. සියල්ලම අවසානට දෙනවා නේද? හරි එතකොට ඒ නිසා එහෙම නිතර ඔබ වහන්සේලා අවධානය යොමු කරොත් එහෙම ඔබ වහන්සේලාට පුළුවන්කම ලැබෙනවා අපේ හාමුදුරනේ බොහෝම ලස්සන සාර්ථක සාරාංශකරණයක් ලියන්න. හරි එහෙනම් අපේ හාමුදුරනේ මම උතරින් නතර වෙනවා. විශේෂයෙන්ම මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා. මොකද මම හිතන්නේ අපි මේ වැඩසටහන දැන් මේ පවත්වන අපේ සර් මුලදී මතක් කරා. ඒතර පළවෙනි අදියේ 3 වෙනි දවස තමයි අද. එතකොට අපි දවස් 3ක් ඉතාමත් අති සාර්ථක විදිහට මම හිතන්නේ ශිෂ්‍යෝ 500කට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වුණා. ඉතින් ඒ නිසා ලොකු සේවාවක්. ඒ නිසා මේ සම්පූර්ණ සත්කාරයේදී විශේෂයෙන්ම අධීක්ෂණය සහ මඟ පෙන්වීම සිද්ධ කරපු අපේ ආන්දරේ මයික් එක කොන්නලා තියෙනවා. මේ සත්කාරයේදී විශේෂයෙන්ම අපේ හාමුදුරනේ බඹර ගහයල විමල බුද්ධි හඳුරන්ගේ මයික් එක ඕෆ් කරගන්න. හරි එතකොට පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ ගරු අධ්‍යාපන අධ්‍යක්ෂ පූජනීය වටිනාපා සෝමානන්ද නායක හාමුදුරන් වහන්සේ විශේෂයෙන්ම මේ කාර්යයේදී අධීක්ෂණය සහ මඟ පෙන්වීම සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා අපි යම් පිනක් රැස් කරගත්තාම ඒ සියලුම පින් අපි උන්වහන්සේට চিරාත් කාලයක් තව මෙවැනි වැඩසටහන් වලට අවශ්‍ය අධීක්ෂණය සහ මඟ පෙන්වීම සිද්ධ කරන්න උන්වහන්සේට ආශිර්වාද ලැබේවා කියලා අපි හැමෝම එකට එකතු වෙලා බොහෝම මෙච්චිතින් යුක්තව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි තිරයෙන් එහා පැත්තේ කතාව. ඒ කියන්නේ මේ සමස්ත වැඩසටහන් පද්ධතිය තුළ සෑහෙන කැපකිරීමක් කළා ලොකු සංවිධානයක් කරපු. ඒ වගේම අපිටත් විශේෂ අවස්ථාවක් විදිහට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් අවකාශය හදලා දුන්න අපේ පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ සිංහල විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ටීඑස් යමින්ද ගුණවර්ධන මැතිතුමාණන්ට මේ වෙලාවේ ඇත්තටම ඔබ වහන්සේලා වෙනුවෙන් ඒ වගේම විශේෂ ස්තුතියක් කරන්න මේ අවස්ථාව මම පත් කර ගන්නවා. ඒ වගේම තමයි අපේ හැමදෙරුනේ ඉතින් ඒ නිසා ඒ කාරණාවත් මතක් කරන ගමන් මම මෙතනින් සමුගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි නැවතත් ආයේ මේ වගේම විදිහට මේ වගේම වැඩසටහනකින් ඉස්සරහට අපි හමු වෙන බලාපොරොත්තු වෙමින් මම සමුගන්නම්. මම සානක සර් ඉතින් ගොඩක් පොඩි හැමදෙරුම මම හිතන්නේ දන්නවා ඉතින් අපේ සිංහල සාහිත්‍ය පන්ති සම්බන්ධ වෙන නම්බරේ ඉන්නවා. අපේ හැමදෙරුනේ නම්බරේ ඔන්න. ඒකට ඔබ වහන්සේලා මේ නම්බරේ ලියා ගන්න. සනෝදන බලන සංගීතත් ප්‍රමුඛ 075 එතකොට Google එකේ මේ www.sinhalavitanakasar.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබ වහන්සේලාට අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන් අපේ හාමුදුරනේ.
මේ තියෙන අපේ ආන්දර ස්ක්‍රීන් එක මම ෂෙයා කරලා මෙතන තියෙනවා 0.70යි 5යි 2.4යි 76 0.70යි 5යි 2.4යි 76 WhatsApp තියෙන්නේ මේ නම්බර එකෙන් WhatsApp තියෙන්නේ මේ නම්බර එකෙන් එතකොට මේ අපි වෙනමම සිංහල සාහිත්‍ය පන්තියක් පවත්වාගෙන යනවා ඔබ වහන්සේලාට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ මම ඒකේ ඒක දිගටම තියෙනවා සර් ඔව් ඒක වෙනමම යන වැඩ සාහිත්‍ය පන්ති දිගටම තියෙනවද තියෙනවා ඒක කරන්න කොහොමද මම ඔබ වහන්සේලාට ගෲප් එකේ link එක දාලා තියන්නම් ගෲප් එකට සම්බන්ධ වෙන්න එන්න ඔබ හරි WhatsApp group එකේ link එක දාලා තියෙනවා WhatsApp group එකේ link එක දාලා තියෙන ඒකට සම්බන්ධ වෙන්න හරි එහෙමනම් ඔබ වහන්සේලා හැමෝටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලීව් වෙන්න එපා අපේ අධ්‍යක්ෂකතුමා මේ වෙලාවේ ඔබ වහන්සේලාත් එක්ක සම්බන්ධ වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි අපේ හැමදෙරුනේ තෙරුවන් සරණයි සර් තෙරුවන් සරණයි සර් තෙරුවන් සරණයි දෝදි තෙරුවන් සරණයි සර් පොඩි ආම්දුරු සියලු දෙනාම මදක් අසාගෙන ඉන්න කියලා මම ආරාධනා කරනවා දැන් අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ